එකක් තමයි මේ ජීව විද්‍යාත්මක පරිණතිය කියන එක. ඒ එක්තරා අවධියක්. ඊළඟට ක්‍රියාකාරී බව කියලා තව අවධියක් අපිට සඳහන් කරනවා. ඊළඟට සමාජ සම්බන්ධතා මගින් අන්තර් තොරතුරු හුවමාරුව ඇති කර ගැනීම තුළ ඔහුගේ බුද්ධි සංවර්ධනය සිද්ධ වෙන බව තමයි පියාජේ කියන්නේ. ඊට අමතරව පියාජේ මේ දරුවන්ගේ ජීවිතය එහෙම නැත්නම් ළමයින්ගේ මුල් කාලය අවධි 4කට බෙදනවා. ඉන්ද්‍රිය චාලක අවධිය, පූර්ව ක්‍රියාකාරී අවධිය, සංයුක්ත ක්‍රියාකාරී අවධිය සහ විධිමත් ක්‍රියාකාරී අවධිය කියලා. එතනින් අවසන් වෙන්නේ නැහැ. ඒකට ඉන්ද්‍රිය ක්‍රියා චාලක අවධියේ මොනවද සිද්ධ වෙන්නේ? පූර්ව ක්‍රියාකාරී අවධිය මොනවද සිද්ධ වෙන්නේ? ඊළඟට සංයුක්ත ක්‍රියාකාරී අවධිය මොනවද සිද්ධ වෙන්නේ? විධිමත් ක්‍රියාකාරී අවධිය මොනවද සිද්ධ වෙන්නේ කියලා ඔහු දක්වනවා. එතකොට අපෙන් අහනවා මේ පුද්ගල බුද්ධි සංවර්ධනය සාර්ථක කර ගැනීමේලා ජින් පියාජේ ඉදිරිපත් කළ ප්‍රජාන්න සංවර්ධන න්‍යාය පන්ති කාමර ඉගෙනුම් ඉගෙන්වීම් ක්‍රියාවලියට දායක කරගන්නා ආකාරයේ උදාහරණ සහිතව පෙන්වා දෙන්න කියලා. එතකොට අපිට ගුරුවරයෙකු වශයෙන් වැදගත් වෙන්නේ මේකේ අවධි 3යි. ඉන්ද්‍රිය චාලක අවධිය වැදගත් වෙන්නේ ගෙදර දොරේ ඉන්න මව සහ පියා ඇතුළු පවුලේ අයට. මොකද ඒ කාලේ ගුරුවරු ගෙවල් වලට ගිහිල්ලා චූටිය උන්ට කිරිසප්පයන්ට උගන්වන්න යන්නේ නැහැ. හැබැයි ඒ කිරිසප්පයෝ ඒ කාලේ ඉගෙන ගන්න දේවල් මේ පූර්ව ක්‍රියාකාරී අවධියට බලපානවා කියන එක අමතක කරන්නත් එපා. මේ කොටස් 4 තුල අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට අපිට වැදගත් වෙන්නේ පූර්ව ක්‍රියාකාරී අවධිය. ඊළඟට සංයුක්ත ක්‍රියාකාරී අවධිය. ඊළඟට විධිමත් ක්‍රියාකාරී අවධිය. එතකොට මෙන්න මේ අවධි මනාව තේරුම් අරගෙන දරුවගේ මේ තියෙන අවධි මේ බුද්ධි සංවර්ධන අවධි හොඳින් තේරුම් ගත්තොත් ගුරුවරයෙකුට ඒ පන්ති කාමරය තුල ඔවුන්ගේ ඒ බුද්ධි සංවර්ධන ක්‍රියාවලිය සිද්ධ කරන්න පුළුවන් කියන එක තමයි පියාජේ කියන්නේ. එතකොට අපි ඊයේ දවසේ කතා කරා පූර්ව ක්‍රියාකාරී අවධිය සහ සංයුක්ත ක්‍රියාකාරී අවධිය. මේ සංයුක්ත ක්‍රියාකාරී අවධියේ අපිට තව කොටස් කිහිපයක් කතා කරන්න තියෙනවා. සංයුක්ත ක්‍රියාකාරී අවධිය. ඒකෙදි පොඩි නිවැරදි කිරීමක් මට කරගන්න අවශ්‍ය වෙනවා. මම ඊයේ ඉදිරිපත් කරා කරුණු ඉදිරිපත් කරන විට මනාව සංවිධානය කළ කෙටි පාඩම් කොටස් භාවිත කරන්න කියන එක. එතෙන්ට පොඩ්ඩක් අපේ මිස්ලා සර්ලා යම් ඊයේ මට චුට්ටක් අසනීප ගතියකුත් තිබුණා. ඒ නිසා කොහෙද පොඩි කරුණු වල එහා මෙහා වීමක් සිද්ධ වුණා. ඒ නිසා ඒක නිවැරදි කරගන්න ඕනේ. කරුණු ඉදිරිපත් කරන විට මනාව සංවිධානය කළ කෙටි පාඩම් කොටස් භාවිත කරන්න කියන කොටසට අපි මුලින්ම යමු. ඒකට එන්න ඕනේ දැන් මෙතන තියෙනවා කරුණු ඉදිරිපත් මේ කියන්නේ සංයුක්ත ක්‍රියාකාරී චින්තන අවධිය. අවුරුදු 7 සිට අවුරුදු 11 දක්වා අවධිය. එතකොට අපේ පන්ති කාමරේ කීය පන්තියේ ළමයිද කියන එක අපිට පැහැදිලි. ඒ ළමයින්ට උගන්වනකොට එහෙම නැත්නම් ඒ දරුවන්ගේ බුද්ධි සංවර්ධනය කරන විට ඒ ගුරුවරයෙකුට කොයි ආකාරයේද වැදගත් වෙන්නේ කියන කාර්යය තුල අපි පන්ති කාමරයේදී මේ ඉගෙනීම් කටයුතු කරනකොට කරුණු ඉදිරිපත් කරන විට මනාව සංවිධානය කළ කෙටි පාඩම් කොටස් භාවිත කරන්න කියලා කියනවා. ඒක මොකද්ද මේ කෙටි පාඩම් කොටස්? මම ඒකට ඊයේ කිව්වේ වෙන එක කරුණු ටිකක්. මට මාරු වුණා. එතකොට ඒක නිවැරදි කරගන්නයි හදන්නේ. මෙන්න මේ ටික ලියාගමු අපි එකට. දිගින් අඩු කෙටි පාඩම් කොටස ඒතෙන්ටද සර් ලියගන්නේ? එතෙන්ට ලියාගන්න. ඔය ලියලා තියෙන ඒවා ටික කපා ගන්න. ඒ දීලා තියෙන ටික කපලා මේ ටික එන්න ඕනේ එතෙන්ට. කොච්චරක් විතර කපාලා මම පොයින්ට් 4ක් දීලා ඇත්තේ පොයින්ට් 4ම කපලා දාන්න. කරුණු ඉදිරිපත් කරන විට මනාව සංවිධානය කළ කෙටි පාඩම් කොටස් භාවිත කරන්න කියන එකේ ඒ පොයින්ට් 4ම කපලා එහෙම නැත්නම් වෙනම කොලයක ලියා ගන්න මිස්ලා පස්සේ එතෙන්ට අලවා ගන්න. එතකොට හරි. ප්‍රශ්න මොකක්ද කිව්වේ සර්?
කරුණු ඉදිරිපත් කරන විට මනාව සංවිධානය කළ කෙටි පාඩම් කොටස් භාවිත කරන්න කියන එක. ඒකේ මම දීලා ඇත්තේ පොත්පත් වලින් හමු වන චරිත ජීවිතයට බද්ධ කරන්. මාතෘකාව කියන්න පුළුවන්ද? සර් මාතෘකාව නැවත ඉමිට කියන්න තියාගන්න. ඔව් කරුණු ඉදිරිපත් කරන විට මනාව සංවිධා ඒ කියන්නේ මේක එන්නේ සංයුක්ත ක්‍රියාකාරී චින්තන අවධියේ මම ඊයේ කිව්වා එකක් කිව්වා මේ සංයුක්ත ක්‍රියාකාරී චින්තන අවධිය බලන්නකෝ ඒකට පෙරලා ගන්නකෝ එතන ඉගෙනවීම ආධාරක උපකරණ සහ ශ්‍රව්‍ය දෘශ්‍ය ආධාරක භාවිත කිරීම එක දෙවෙනි එක ගත්තා ශිෂ්‍යයන්ට සරල පරීක්ෂණ කිරීමට අත්හදා බැලීමට නිර්මාණය කිරීමට අවස්ථාව ලබා දීම පන්ති කාමරයේ ගුරුවරයෙක් භාවිත කරන්න ඕන දේවල් ඊළඟට තුන්වෙනිවට කිව්වා කරුණු ඉදිරිපත් කරන විට මනාව සංවිධානය කළ කෙටි පාඩම් කොටස් භාවිත කරන්න කියලා. අන්න ඒ යටතේ දීපු කරුණු තමයි මම මේ වෙනස් කරන්න හදන්නේ. මේ රෝදලි කුඩ. මේකේ. ඔව්. පැහැදිලිද? හරිද? හොයාගත්තද කොටස? එතකොට ප්‍රශ්නේ එන්නේ මේ 2016 3 දෙවෙනි එක. පුද්ගල බුද්ධි සංවර්ධනය එහෙත් හරි වැස්ස මෙහෙත් හරි වැස්ස. මොකද කරන්නේ මිස්? ඒක ඒ නිසාම තමයි 9ට ආවේ. මෙහෙත් එහෙම තමයි. සමහරලාට මට කරගෙන යන්න බැරි වුණොත් නතර කරන්නත් වෙයිද දන්නේ නැහැ. 2016 3 2. වහිනෝ නේද? හරි. ඒකෙදී මේ කරුණු ඉදිරිපත් කරන විට මනාව සංවිධානය කළ කෙටි පාඩම් කොටස් භාවිත කරන්න කියන එකටයි මම මේ පැහැදිලි කිරීම කරන්නේ. අපි පාඩමක් කරනකොට සමහර පාඩම් තියෙනවා අපේ මිස්ලා සර්ලා දිග පාඩම් තියෙනවා. එතකොට මේ දිග පාඩමක් එකපාරම ඒ දිග පාඩම දිගින් අඩු කුඩා කතා කියන්නේ අර පාඩම පොඩි පොඩි කොටස් වලට බෙදා ගන්න. එකක් ඒක. අනිත් දේ තමයි දිගින් අඩු. ඒ කියන්නේ අපි සමහර කතා එහෙම ළමයින්ට දෙනකොට කියවන්න දෙනකොට පාඩම් ගන්නකොට දිගින් අඩු කුඩා කතා කියවීමට දෙන්න කියලා කියනවා. එතකොට ඔන්න පන්ති කාමරේ අපිට භාවිත කරන්න පුළුවන් දෙයක්. හැබැයි ඒ වගේම තමයි මේවා සරලම කතා වෙන්න ඕනේ නැහැ. කිසියම් තාර්කික බවක් ඇති කතා දෙන්න ඕනේ. කිසියම් තාර්කික භාවයක්. ඒ කියන්නේ මේ වයසේ ළමයෙකුට යර සාමාන්‍ය තාර්කික භාවයක් තියෙනවා මේ සංයුක්ත ක්‍රියාකාරී චින්තන අවධිය තුල. අර ප්‍රාථමික අවධිය වගේ නෙමෙයි. මේ තාර්කිකත්වය කියන එක ගොඩනැගෙන කාලෙ මේ. ඒ නිසා කිසියම් තාර්කික බවක් ඇති කතා දෙන්න කියලා කියනවා. ඊළඟට කියනවා කරුණු උගන්වන විට පාඩම් සටහනක් සකසන විට පාඩම කොටස් කිහිපයකට කඩා උගන්වන්න. මේක අපේ මිස්ලා සර්ලා මේ සංයුක්ත ක්‍රියාකාරී චින්තන අවධිය විතරක් නෙමෙයි. විධිමත් ක්‍රියාකාරී අවධියෙත් අපිට ගන්න පුළුවන් දෙයක් තමයි ඔය. විධිමත් ක්‍රියාකාරී අවධියටත් ගන්න පුළුවන් එකක් තමයි මම ඔය කිව්වේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ 10 ශ්‍රේණිය උගන්වන අපේ මිස්ටර් සර්ලාට වැදගත් වෙයි. සමහර පාඩම් තියෙන ඉතා දීර්ඝ පාඩම්. ඉතිහාස පාඩමක් වෙන්න පුළුවන්. සිංහල පාඩමක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ පාඩම. දැන් මම ඕක සිංහල පාඩමක් ඇසුරින් පැහැදිලි කරන්නම්කෝ. දැන් අපේ 10 ශ්‍රේණියේ තියෙනවා ළමයෙක් සාහිත්‍ය පොත අතට ගන්නකොටම උම්මංග ජාතකයෙන් ගත්තු සතර කම්මාන්තරණය කියලා පාඩමක් තියෙනවා. මේක පිටු 15ක් තියෙනවා. පිටු 15ක්. එතකොට මේක පිටු 15 එක දිගට ළමයින්ට කියාගෙන ගියොත් එතන නීරස භාවයක් ඇති වෙනවා. එහෙනම් අපි ඒ වගේ තැන්වලදී අපි උපක්‍රමයක් යොදන්න ඕනේ පාඩම කෑලි වලට කඩනවා. පාඩම ළමයි නෙමෙයි පොතත් නෙමෙයි පාඩම කොටස් වලට බෙදනවා. කොටස් වශයෙන් ළමයාට දෙනවා. එතකොට මේ කොටස් දෙන අතරතුර ඒ කොටස් වලින් අභ්‍යාසත් දෙන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට පුළුවන් සතර කම්මාන්තරණේ මුල්ම තියෙන සතර කම්මාන්තරණේ.
ඊළඟට මීලු නුවර වටලා යම කියලා තියෙනවා. යුද්ධෝපාය යෙදීම කියලා තියෙනවා. ඊළඟට ධර්ම යුද්ධය කියලා. එතකොට ඒවයි කොටස් කඩන්න පුළුවන් අපිට. කොටස් කඩලා එහෙම නැත්නම් විද්‍යා පාඩමක් වෙන්න පුළුවන් ඉතිහාසය. අපි හිතමුකෝ යුග ගණනාවක් එකට උගන්වනවට වඩා. එහෙම නැත්නම් ඒ යුගයක ඉන්න රජවරු කිහිප දෙනෙක් ගැන උගන්වනවට වඩා අපිට පුළුවන් ඒ රජ්ජුරුවන්ගේ දේශපාලනික කාර්යභාරය පැහැදිලි කරන්න. ඔන්න කොටසක් දුන්නා. ඒක උගන්වලා ඒකෙන් අපිට පුළුවන් ප්‍රශ්න ටිකකුත් කරන්න. ඒ ටික කරාට පස්සේ ඒක ඒ ළමයා ග්‍රහණය කරගත්තද කියලා අපි තහවුරුව අරගෙන ඉන්පස්සේ ඔහුගේ ගන්න පුළුවන් ආර්ථික මේ කාර්යය ඒ රජ්ජුරුවන්ගේ මේ ඉතිහාස පාඩමකට අපි එහෙම ගන්න විදිහ මම මේ පැහැදිලි කරන්නේ. ආර්ථික කාර්යභාරය. එහෙම නැත්නම් ආර්ථික වෙනුවෙන් ඔහු මොකද කරේ? ඊට පස්සේ ඒ කොටස අපි කියලා දුන්න. ඒකෙන් අභ්‍යාස ටිකක් කරා ළමයින්ගේ අර මට්ටම බැලුවා. ඉන්පස්සේ ඔහු ආගමික වශයෙන් ඔහු මොනවද කරේ? මෙන්න මේ විදිහට අපිට අර සංයුක්ත ක්‍රියාකාරී අවධිය ළමයින්ට උගන්වනවා වගේම අර විධිමත් ක්‍රියාකාරී අවධියටත් එහෙම ගන්න පුළුවන් කියන එකයි මම කිව්වේ. ඊළඟට ඒ ටික තමයි ඕකට ගන්න පුළුවන්. පාඩම කොටස් වලට බෙදලා ගන්නවා. ඒ කොටස් වලින් අභ්‍යාස කරලා ඊළඟ කොටසට අපි යනවා. ඊළඟට ඔය සංයුක්ත ක්‍රියාකාරී අවධිය දරුවන්ට උගන්වනකොට ගුරුවරයෙකුට වැදගත් වන කාරණා අතර මම මේ 4 වෙනි කාරණාවයි දැන් කියන්න හදන්නේ. 4 වෙනි කාරණාව තමයි සංකීර්ණ අදහස් තේරුම් කිරීමට ශිෂ්‍යයන්ට වඩාත් හුරු සරල උදාහරණ භාවිත කරන්න කියන එක. සංකීර්ණ අදහස් තේරුම් කිරීමට ශිෂ්‍යයන්ට වඩාත් හුරු සරල උදාහරණ භාවිත කරන්න. 4 වෙනි එක. 4 වෙනි ප්‍රධාන එක. සංකීර්ණ අදහස් තේරුම් කිරීමට ශිෂ්‍යයන්ට වඩාත් හුරු සරල උදාහරණ භාවිත කරන්න. එතකොට මේ ළමයින්ට සංකීර්ණ යමක් පැහැදිලි කරනකොට සරල උදාහරණ මගින් පැහැදිලි කරන්න කියලා කියනවා. එතකොට මම ඒකට ඊ උදාහරණයකුත් කිව්වා. මෙන්න මේ කාරණු ටික වැදගත් වෙනවා. ශිෂ්‍යයන් කියවන පොත්වල ඇති චරිත සමග ජීවන තොරතුරු සසඳන්න කියන. ශිෂ්‍යයන් කියවන පොත්වල තියෙන විවිධ චරිත ඒ චරිත සමග අපේ ජීවන තොරතුරු සසඳලා දෙන්න ඕනේ ළමයන්ට. එතකොට තමයි තේරෙන්නේ. අපේ ජීවන තොරතුරු. දැන් අපි හිතමුකෝ යාපනයේ පැත්තේ ළමයෙක් ගැන අපි කතාවක් කියනවා. එතකොට ඒ කතාව කියනකොට සමහර වෙලාවට අපි ඔය පාඩම උගන්වන්නේ අනුරාධපුර ළමයෙකුට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගාල්ලේ පැත්තේ ළමයෙකුට වෙන්න පුළුවන්. හැබැයි අර යාපනයේ දරුවා ජීවත් වෙන භූගෝලීය සමාජ ආර්ථික පසුබිම මෙහි පන්ති කාමරේ ඉන්න දරුවට වඩා වෙනස් වෙන්න ඕන. එතකොට අපිට පුළුවන් අන්න ඒ දෙක එකිනෙකට සංසන්දනය කරලා බලන්න. එතකොට මෙහි වීගොවි තැනක් කරනවා නම් එහෙ මොකද කරන්නේ ඒ ළමයි? මෙහි ළමයෙක් අමතර පන්ති යන වෙලාවට එහෙ ළමයා මොකද කරන්නේ? මෙන්න මේ වගේ දේවල් අපිට සංසන්දනය කරලා දෙන්න පුළුවන්. අන්න එතනයි තියෙන්නේ සංකීර්ණ අදහස් තේරුම් කිරීමට ශිෂ්‍යයන්ට වඩාත් හුරු සරල උදාහරණ භාවිත කරන්න කියන්නේ ඔන්න. එතකොට ඔන්න පන්ති කාමරේ අපි ඒ දරුවන්ට උගන්වනකොට ගුරුවරයෙක් ඔන්න ඕවා වැදගත් වෙන්න ඕනේ. ඊළඟට ළමයට තනියම යම් දේවල් මවා ගන්න ඉඩ දෙන්න ඕනේ මනස තුල. අර මම ඊයේ කිව්වේ අපි හිතමු කැලයක තනි වූ ළමයෙක් එහෙම නැත්නම් ගම් වතුරකට මැදි වූ ළමයෙක් ඔය වගේ මොකක් හරි දෙයක් ඒ වගේ කතාවක් ඇසුරෙන් ළමයාගෙන් අහන්න පුළුවන් ඒ වගේ කතාවක් කියලා. ඔයාට මේ වගේ අවස්ථාවකට මුහුණ පාන්න වුණොත් ඔයා මොකද කරන්නේ? ඔයා මොන වගේ? එතකොට තමයි ළමයාගේ අර තාර්කික භාවය අර චින්තනය කියන එක වර්ධනය වෙන්නේ. ඔහු දෙන පිළිතුරුත් එක්ක අපිට බලන්න පුළුවන්. ඊළඟට මම ඕකට ඊයේ කිව්වා ගණන් විෂයේදී වගේ ගණිතයේ විෂයේදී ඔය යම් දේවල් මනිනකොට වර්ගඵලය වෙන්න පුළුවන්, දුර ප්‍රමාණය වෙන්න පුළුවන්, විශාලත්වය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බර වෙන්න පුළුවන්. ඔය වගේ දෙයක් මනිනකොට ඉස්සරලාම අපේ අර ගණිත පොත්වල තියෙන සංකල්ප මනිනවට වඩා දරුවාගේ ප්‍රායෝගික ලෝකයේ තුල තියෙන දේවල් මනින්න දෙන්න. ඒ දේවල් ඉස්සරලා කරලා බලන්න ඉඩ දෙන්න කියන එක. ඕක තමයි ඔය 4 වෙනි කරුණ යටතට අපි කතා කරේ.
ඊළඟට පස්වෙනි ප්‍රධාන කරුණ අදහස් වස්තුන් සහ කවි ආදිය වර්ග කිරීමට කාණ්ඩ කිරීමට අවස්ථාව දෙන්න. අපි ඒක ඊයේ කතා කරා. පස්වෙනි කරුණ. අදහස් වස්තුන් සහ කවි ආදිය වර්ග කිරීමට කාණ්ඩ කිරීමට අවස්ථාව දෙන්න කියන එක. ඒ කියන්නේ ඡේදයක් අපිට පුළුවන් කෑලි කෑලි වලට කඩලා එහෙම නැත්නම් කොටස් වශයෙන් කඩලා ඒක සම්පූර්ණ කරන්න දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් කතාවක් කොටස් වලට මේ කොටස් වශයෙන් ලියලා ඒ කතාව සංවිධානය කරන්න දෙන්න. අපේ මිස්ලට මං හිතන්නේ මේක පැහැදිලිව තේරෙනවා ඇති. ඔය පුංචි කාලේ සමහරලාට මම දැකලා තියෙනවා එකේ පන්තියේ දෙකේ පන්තියේ ළමයින්ට කතන්දරයක රූප ඇඳලා ඒක ගැලපීමට ඉඩ දෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ කියන්නේ. තවත් ගත්තොත් එහෙම අපි හිතමු කවි පන්තියක් කියලා. කවි පන්තියේ පේලි 4 වෙනම ලියනවා. වෙනම ලියලා ළමයට දෙනවා ඒක ගලපන්න. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊළඟට ශිෂ්‍යයන් දැනට දන්නා දේවල් සමග නව සංකල්ප හා පද්ධතීන් සම්බන්ධ කර ඉගෙනවීම. සමහර දේවල් අධ්‍යාපන කාරණා එහෙම නැත්නම් විවිධ උපකරණ වෙන්න පුළුවන්. ඒවා ළමයා දන්න දේවල් එක්ක ගලපන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි ගත්තේ මොළය අපිට සම්බන්ධ කරන්න පුළුවන් සමීප කරන්න පුළුවන් පරිගණකයට. එහෙම නැත්නම් පරිගණක උගන්වන ගුරුවරයෙකුට පුළුවන් පරිගණකයේ සම්බන්ධ කරන්න මිනිස් මොළයට. අන්න ඒ වගේ දන්න දේවල් වලට සසඳමින් අපිට ඉගෙනවීම කටයුතු කරන්න පුළුවන් කියන එක. ඊළඟට අපි ওই සත්ව වර්ග, පැලෑටි වර්ග, මල් වර්ග මේවා වෙනම ළමයින්ට දෙන්න පුළුවන්. එකටම දෙන්නේ නැතුව. ඒවයේ වෙනස්කම් පැහැදිලිව දක්වමින් වෙනම දෙන්න පුළුවන්. ඊළඟට අවසානට මම ඊයේ කිව්වේ කතාවල කතුවරයා චරිත ලක්ෂණ තේමාව මෙන්න මේ වගේ එහෙම නැත්නම් කාලය මේ අනුව වර්ග කරන්න දෙන්න කියන එක. අපි හිතමු අපේ පොත්වල තියෙන විවිධ කතුවරු ලියපු පාඩම් වල ඒ වගේ කතුවරයා වෙනම ගන්න. චරිත වෙනම ගන්න. චරිත ලක්ෂණ වෙනම. ඒ කතාවල තේමාව ඊට පස්සේ කතා ලියවිච්ච කාලය වෙනම ගන්න අපිට දරුවව යොමු කරවන්න පුළුවන්. ඊළඟට අද අපි කතා කරන්නේ 6 වෙනි කාරණාව. මේකේ කාරණා 8යි තියෙන්නේ. 6 වෙනි කාරණාව. තාර්කික විශ්ලේෂණාත්මක චින්තනය අවශ්‍ය වන ගැටලු ඉදිරිපත් කිරීම. තාර්කික විශ්ලේෂණාත්මක චින්තනය අවශ්‍ය වන ගැටලු ඉදිරිපත් කිරීම. චින්තනය අවශ්‍ය ගැටලු ඉදිරිපත් කිරීම. මේ වයසේ දරුවන්ගේ යම්කිසි තාර්කික බවක් විශ්ලේෂණාත්මක බවක් තියෙනවා. හැබැයි මේක ඉහළ මානසික හැකියාවක් එහෙම නෙමෙයි. තාම මේ දරුවාගේ මනස එහෙම නැත්නම් මොළය ඒ තාර්කික විශ්ලේෂණාත්මක කරුණු වලට පිබිදීගෙන එන කාලයක්. පිපුණු කාලයක් නෙමෙයි පිබිදීගෙන එන කාලයක්. අන්න ඒ නිසා ඒ දරුවාට දෙන්න පුළුවන් අපිට ඒ දරුවාගේ තාර්කිකත්වය සහ විශ්ලේෂණාත්මක භාවය වර්ධනය වන දේවල් එහෙම නැත්නම් ඉගෙනුම් ක්‍රම අපිට භාවිත කරන්න පුළුවන් ගුරුවරයෙකු වශයෙන් පන්ති කාමරයේදී මොනවද අපිට ඒ ළමයට ඒ සඳහා දෙන්න පුළුවන්? ප්‍රහෙලිකා දෙන්න පුළුවන්. තේරවිලි දෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ගැටලු ළමයාට අපි දෙන්න ඕනේ ළමයාගේ තාර්කිකත්වය සහ විශ්ලේෂණාත්මක චින්තනය වර්ධනය වන ආකාරයට. ඊළඟට අපි ළමයාගෙන් ප්‍රශ්න අහනකොට අර තනි පිළිතුරේ ප්‍රශ්න අහන්න නැතුව චින්තනය පුබුදුවන විවෘත ප්‍රශ්න අසන්න ඕනේ. ඒ කියන්නේ තනි පිළිතුරේ අර ඔව් නෑ බෑ ඒ වගේ පිළිතුරු නැති ළමයාගේ තාර්කික භාවය එහෙම නැත්නම් චින්තනයේ පුබුදුවන විවෘත ප්‍රශ්න අසන්න ඕන.
ඒකත් පන්ති කාමරයේදී ගුරුවරයෙකුට අපිට ගන්න පුළුවන් දෙයක්. ඊළඟට බුද්ධි කලම්බන, වාද විවාද, තර්ක, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් ආදී ක්‍රම අපිට භාවිත කරන්න පුළුවන්. බුද්ධි කලම්බන, වාද විවාද, තර්ක, ප්‍රශ්න විචාරාත්මක ආදී ක්‍රම. ඒ වගේම අපිට පුළුවන් මේ පන්තියේ ඉන්න ළමයි කොටස් කිහිපයකට බෙදලා. දැන් උදාහරණ එක්කනේ අහන්නේ. උදාහරණ සහිතව පෙන්වා දෙන්න කියලා කියන්නේ. ඔන්න දැන් අපි උදාහරණයක් එක්කම තමයි ගන්න. පන්තියේ ඉන්න ළමයි කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ගෑනු ළමයි පිරිමි ළමයි වශයෙන් බෙදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෑනු ළමයි පිරිමි ළමයි සංකල්පණය වන විදිහට දෙකට බෙදන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොටස් කිහිපයකට බෙදන්නත් පුළුවන්. කැමති ක්‍රමයකට. මේ මං කියන මාතෘකාවට නම් මම කියන්නේ කොටස් දෙකකට බෙදාගත්තොත් ලේසි. අපි දෙනවා ඒ කොටස් දෙකට විවාදයක්. විවාද කරන්න. ඔක පන්තියේ පුළුවන්. එහෙම නැත්නම් ඔය පාසල තුල තියෙන විවිධ සමිතිවලදීත් කරන්න පුළුවන්. එතකොට මේ කොටස් දෙකටම තර්ක කරන්න පුළුවන් මාතෘකාවක් දෙනවා. මාතෘකාවක් දීලා දෙපැත්තටම තර්ක කරන්න දෙන්න පුළුවන්. අන්න එතකොට අර දරුවාගේ තාර්කික සහ විශ්ලේෂණාත්මක චින්තනය ගුරුවරයෙකු වශයෙන් අපිට සංවර්ධනය කරන්න පුළුවන්. දැන් මොකද්ද අපි මේ වගේ දෙන දැන් අපි උදාහරණයක් වශයෙන් අපිට පුළුවන් රට සංවර්ධනය කළ හැක්කේ කුසිකර්මාන්තේනේ එහෙම නැත්නම් කර්මාන්ත වලිනේ. කෘෂිකර්මාන්තේනේ කර්මාන්ත වලිනේ කියලා දෙන්න පුළුවන් මාතෘකා දෙක. දෙපැත්තට දෙනවා. එතකොට මේ දෙපැත්තටම තර්ක කරන්න පුළුවන්. අවසානයේ ළමයින්ට තේරෙනවා මේ තර්කය අවසානයේදී රට සංවර්ධනය කරන්න මේ අංශ දෙකම දායක වෙනවා කියන එක. එතකොට ඔන්න ওই විදිහට ගන්න පුළුවන්. තව ඕනනම් අපිට ගන්න පුළුවන් සාර්ථක අධ්‍යාපනයක් ලබා දී ඇත්තේ නූතන අධ්‍යාපන ක්‍රමේදී එහෙම නැත්නම් අතීත අධ්‍යාපන ක්‍රමය තුලදී කියන එක. අතීත කියලා කිව්වේ අපි ওই පැරණි අර අපි ගුරුකුල සම්ප්‍රදායන් තියෙන අන්න ඒවා. එතකොට ওই දෙකට ඕන තර්ක කරන්න පුළුවන්. දිසාපාමොක් ඇඳුරුතුමා කොහොමද ශිෂ්‍යයන්ට ඉගැන්නුවේ? අපේ ළමයි දන්නවා. අර එතකොට මේ එහෙනව නේද අපේ හාමුදුරුවනේ? එහෙනවා සර්. එහෙනවනේ. අන්න ඒ වගේ දෙයක් දීලා ළමයින්ට තර්ක කරන්න දෙන්න පුළුවන්. එතකොට මේ දෙපැත්තටම කරුණු තියෙනවා. එතකොට අපිට පුළුවන් ළමයාට අවසානයේ පැහැදිලි කරලා දෙන්න ඒ අතීත අධ්‍යාපනයේ ක්‍රමයේ තුල තිබුණු සාධනීය ලක්ෂණත් වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ තුල තියෙන සාධනීය ලක්ෂණත් දෙකම සංකලනය කරමින් හොඳ අධ්‍යාපන ක්‍රමයකට යාගන්න පුළුවන් කියන ගන්න පැහැදිලි කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ අපිට මාතෘකා එක්ක ළමයින්ට වාද විවාද කරන්න දෙන්න පුළුවන්. එතකොට මම ඔය කිව්වේ ඒ වගේ දෙයකින් ඉතින් මේ තව අපේ මිස්ලසර්ලට තව ඉතින් විවිධ මාතෘකා උතන්ට උදාහරණ වශයෙන් අරගෙන පිළිතුරු ගොඩනගා ගන්න. ඊළඟට හත්වෙනි ප්‍රධාන කාරණාව ශාස්ත්‍රීය බව වාචික ස්වරූපය හා ඒකාකාරී ස්වරූපය අඩු කරන්න අපි යෝග ගන්නේ අඩු කරන්න කියලා නෙමේ අඩු කරමින් පන්ති කාමරය තුල සිසුන්ට ඉගෙනවීම කියලා අපි ගන්න. හරි? ශාස්ත්‍රීය බව කියලා කියන්නේ ඔය 6 7 8 පන්තිවල ළමයින්ට ශාස්ත්‍රීය දේශන හරියන්නේ නැහැ. අපේ ගිහිල්ලා අපේ පාණ්ඩිත්වයේ ඔය ළමයි ඉස්සරහ දිග හරින්න ගියොත් ඒ ළමයින්ට සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම එපා වෙනවා, අපිවත් එපා වෙනවා, ඉස්කෝලෙත් එපා වෙනවා, විෂයත් එපා වෙනවා. අපි දැනගන්න ඕනේ ඒක ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අපේ සර්ලා මිස්ලා දන්නවා ඒ පන්ති වල උගන්වන බොහොම සරල මට්ටමින් අපි උගන්. හැබැයි සරල කියන්නේ අර ප්‍රාථමික මට්ටමෙනුත් නෙමෙයි.
ශාස්ත්‍රීය විදියට අපි කියන්නේ. ඊළඟට වාචික ස්වරූපයත් හරියන්නේ හරි වාචික ස්වරූපය හරියන්නේත් නැහැ. වාචික ස්වරූපය අවශ්‍ය වෙනවා. ඒක එක දිගට අරන් යන්න එපා කියලා කියන්නේ. ඊළඟට ඒකාකාරී ස්වරූපය. හැමදාම අපි පන්තියට ගිහිල්ලා හැමදාම ඒකාකාරී විදිහට පාඩම් කරොත් එහෙම ඒක ළමයින්ට එපා වෙනවා. එතකොට අපිට ඒකට කරන්න පුළුවන් මෙන්න මේ දේවල් දෛනික කාලසටහන තුළ විවිධ ක්‍රියාවන්ට ඉඩ සැලැස්වීම. දෛනික කාලසටහන තුළ විවිධ ක්‍රියාවන්ට ඉඩ සලස්වනවා. ඊළඟට දේශන වෙනුවට කරුණු සෙවීමට ඉඩ ලබා දී. අපි කියනවට වඩා ළමයින්ට කරුණු හොයන්න ඉඩ දෙන්න ඕනේ. ඔන්න ගුරුවරයෙක් ඒ දරුවන්ගේ ප්‍රජානනය සංවර්ධනය කරන ආකාරය. දේශන වෙනුවට අපි ගිහිල්ලා දේශාභානවා වෙනුවට කරුණු හොයන්න ඉඩ දෙන්න ඕනේ. ඊළඟට ගැඹුරු සංකල්පවද සරල උදාහරණ පරීක්ෂණ මගින් තේරුම් කරලා දෙන්න ඕනේ. ගැඹුරු සංකල්ප සමහර තියෙනවා ගැඹුරු සංකල්පය. ඒවා සරල උදාහරණ පරීක්ෂණ මගින් ළමයාට තේරුම් කරලා දෙන්න ඕනේ. කියන ගණිත පරීක්ෂණයක් වෙන්න පුළුවන්. විද්‍යාත්මක පරීක්ෂණයක් වෙන්න පුළුවන්. ඒවා සරල විදිහට කියලා දෙන්න. ඊළඟට කරුණු උගන්වනවාට වඩා ඉගෙන ගැනීමට උචිත පසුබිමක් පන්ති කාමර වාතාවරණය තුළ ගොඩනැගීම. අපි උගන්වනවට වඩා ළමයාට ඉගෙන ගැනීමට උචිත පසුබිමක් පන්ති කාමරය තුළ සකස් කරන්න කියලා කියන්නේ. ඊළඟ 8 වෙනි කාරණාව ඒකෙන් අවසන් වෙනවා සංයුක්ත ක්‍රියාකාරී අවධිය. ඒ අවධිය දරුවන්ට උගන්වන පන්ති කාමරය තුළ ඉගෙනවීම තුළින් දරුවන්ගේ ප්‍රජාන්න සංවර්ධනය වෙන ආකාරය එතනින් අවසන් කරනවා මේ අවසාන කරුණ. සාමූහික ක්‍රියාකාරකම් වලට හා ක්‍රීඩාවලට අවස්ථාව ලබා දීම. සාමූහික ක්‍රියාකාරකම් වලට හා ක්‍රීඩාවලට අවස්ථාව ලබා දීම. සාමූහික ක්‍රියාකාරකම් වලට හා ක්‍රීඩාවලට අවස්ථාව ලබා දීම. එතකොට මේකෙදී අපි ගන්න අපි දන්න දෙයක්මයි විශේෂ සමගාමී ක්‍රියාවලට අපි ළමයි යොමු කරන්න ඕන. විශේෂ සමගාමී ක්‍රියාවලට ළමුන් යොමු කිරීම. ඊළඟට ඔය අපිට පුළුවන් රෝහල් පවිත්‍ර කරන්න අරගෙන යන්න ළමයිව. එහෙම නැත්නම් ඒ රෝගීන්ට උපස්ථාන කරන්න. ඊළඟට පොදු වැඩවල යොදවන්න. අන්න ඒ වගේ දේවල් වලට අවස්ථාව ලබා දෙන්නත් ඕනේ. අපිට පුළුවන් ළමයින් ටිකක් අරගෙන ගිහිල්ලා පන්සලේ මොනවා හරි සුද්ධ පවිත්‍ර කරලා දාලා එන්න. අපි හිතමු වෙසක් පොයකට කලින් අපි ගිහිල්ලා පන්සලේ බෝධිය වටේ හරි චෛත්‍ය වටේ හරි සුද්ධ කරලා පවිත්‍ර කරලා ඒ වගේ දේවල් වල පොදු වැඩවලට අපිට යොදවන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් තමයි ඔය සංයුක්ත ක්‍රියාකාරී අවධිය තුල දරුවන්ගේ ප්‍රජාන්න සංවර්ධනය නැංවීම සඳහා ගුරුවරයෙකුට කරන්න පුළුවන් දේවල්. හැබැයි මේ අවසාන කියපු එක ප්‍රජාන්න පැත්ත වගේම ආවේදන පැත්තටත් එනවා. අනුන්ට පිහිටවීම කියන එක ආවේදන පැත්තටත් එතන යොමු වීමක් තියෙනවා. හරි. ඊළඟට අපි යනවා විධිමත් ක්‍රියාකාරී චින්තන අවධියට. පියාජේගේ ඉදිරිපත් කරපු අවසාන බුද්ධි සංවර්ධන අවධිය. විධිමත් ක්‍රියාකාරී චින්තන අවධිය. විධිමත් ක්‍රියාකාරී චින්තන අවධිය. මේ අවධියේ වයස දක්වලා තියෙන්නේ 11 සිට අවුරුදු 18 දක්වා. අවුරුදු 18 දක්වා. 11 සිට අවුරුදු 18 දක්වා. එතකොට අපි දන්නවා මේ ඉන්නේ 9 10 11 12 13 ඔය පන්තිවල ළමයි කියන එක. විධිමත් ක්‍රියාකාරී චින්තන අවධිය. එතකොට අපි පොඩ්ඩක් මේවා ලියා ගන්න කලින් මේ අවධිය ගැන චුට්ටක් අපි තේරුම් කරගමු. එතකොට අපි අර පිළිතුරු ගොනු කරගන්නකොට අපිට ඒක පහසුවක් වෙනවා. බුද්ධි සංවර්ධන අවධි රටාවේ අග්‍ර අවස්ථාව මේ වේ. එතකොට ජින් පියාජේ කියන විදිහට
ළමයෙකුගේ බුද්ධි සංවර්ධන අවදි රටාවේ අග්‍ර අවස්ථාව මේ. අවසානම අවස්ථාව. එතකොට මේ කියන්නේ අවුරුදු ඕකේ 11 18 කියලාත් කියනවා සමහර අය 12 18 කියලාත් කියනවා. ඕක අපේ මිස්සසර්ලා කැමති එකක් එතන දාගන්න එක එක පොත්වල එක එක සටහන් වල විවිධ විදිහට තියෙනවා 11 18 උනත් කමන්නේ 12 18 උනත් කමක් නැහැ. හරි? ඇතැම් අය නැත්තම් ඕක තර්ක කරන්න පටන් ගත්තොත් එහෙම මේ ගැටලුවක් වෙන නිසායි කිව්වේ. ඇතැම් අය මෙන්න මේක හොඳට වැදගත් වෙනවා. දැන් අපි කියනවානේ මේ ඉන්නේ බුද්ධි සංවර්ධන අවදියේ අවසානම අවස්ථාව කියලා. හැබැයි සමහර ළමයි ඉන්නවා මේ වන විටත් ඒ අවසාන අවස්ථාවට ළඟා වෙලා නැති ළමයි. තාම ළඟා වෙලා නැහැ. අන්න ඒක අපිට තේරුම් ගන්න තියෙන දෙයක්. සමහර විට ඔය අවධිය විතරක් නෙමෙයි මුළු ජීවිත කාලෙම මේ කියන විධිමත් ක්‍රියාකාරී අවධියට එන්නේ නැති ළමයි. එහෙම ඉන්නවා. දැන් ඔය ඉන්නේ සමහර අය වයසින් බොහෝ වැඩුණාට පුංචි ළමයි වගේ වැඩ කරන අය ඉන්නේ. එහෙම ඉන්නවා ගම්වල. පොඩි උන් වගේ. මට මතකයි අර මේ අපි උසස් පෙළ කරන කාලේ මතකද අපේ මිස්ලාට තිබුණ කෙටි කතාවක් වෛරෝඩිය කියලා. වෛරෝඩිය හිටිය නොදරුවා කියලා චරිතයක්. රම්බණ්ඩේ රොමෙලා සහ නොදරුවා මැණික් ගරන්න යන්නේ. මැණික් ගරන්න ගිහිල්ලා අවසානයේ අර ලොකු මැණික් ගලක් හම්බුණාට පස්සේ මේ නොදරුවා මොකද කරන්නේ? ඒක ඇතුළේ අර මැණික් ගල ඇතුළේ නිකන් පණුව වගේ පේනවා. අර ජිල් බෝලයක් ඇතුළේ පේන්නේ ඒ වගේ. ඊට පස්සේ නොදරුවා ඒක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා බලන්න අර මැණික් ගලක් උඩින් තියලා තලනවා. හරි? තලලා ඊට පස්සේ ඒ කෑලි වලත් පේන්න පටන් ගන්න ඒව ටිකක් තලනවා. හරි? තලලා කුඩු කරලා ඊට පස්සේ මොකද කරන්නේ? අර රොමෙලා එලවන ඔය කතාවක් තියෙනවා. කෙටි කතාව. ඒ කෙටි කතාව කියන වෙලාවක් නෙමෙයි මම මේ කිව්වේ මුළු ජීවිත කාලෙම ඔන්න ඔය වගේ කට්ටිය ඉන්නවා. ඔය කියන සංවර්ධන අවධියටපත් වෙච්ච නැති අය. එහෙමයි ඉන්නවා. ඔව් ගම්වල විතරක් නෙමෙයි ඒ වගේ අය පේපර් හදන්නත් ඉන්නවලු. ඔව් ඉන්නවා මේ ශේෂ්ත්‍රවලත් ඉන්නවා. ඒකටත් හේතුවක් තියෙනවා මෙතන. ඒකට හේතුවක් තියෙනවා. අපි ඒවත් කතා කරමු. එතකොට මුළු ජීවිත කාලෙම මේගොල්ලෝ ළඟා වෙලා නැහැ කියලා පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. මගේ කතාව වෙන්නේ මේ පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවලු. ඊළඟට මේ දරුවන්ට පුළුවන්ලු ගැඹුරු දේශපාලන න්‍යායන් ඔය දර්ශන විවිධ දර්ශන ධර්ම ගවේෂණ ඒ වගේ දේවල් අවබෝධ කර ගැනීමේ හැකියාව මේ අවධියේ තියෙන ඒ බුද්ධි සංවර්ධන අවධිය ලබාගත්තු අයට. නැති අයත් ඉන්නවා. ඒ වන විට සමහර විට මුළු ජීවිත කාලෙම නොලබන අයත් ඉන්නවා. මේ සියල්ල අපි තේරුම් ගත යුතු වෙනවා. ඊළඟට මේ මට්ටමේ ඉන්න දරුවන්ගේ මේ ලක්ෂණ ටිකක් මම කියන්නේ මේ පන්ති කාමරයට යන්න කලින්. සමාජය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය සැලසුම් පවා සැකසීමට ඔවුන්ට හැකිය. අන්න. එතකොට ඉහළ බුද්ධි සංවර්ධන මට්ටමක්. සමාජය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය සැලසුම් පවා සැකසීමට ඔහුට හැකිය. හරි? එතකොට මෙන්න මේ වගේ හොඳ හැකියාවන් මෙතන තියෙනවා. මට මතකයි 2016 අවුරුද්දේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බලන්න ගියාට පස්සේ සාහිත්‍ය පිළිබඳ රචනා මාතෘකාවක් තිබුණා. එතකොට මේ අවදීන ළමයිනේ මේ පිළිතුරු ලියලා තියෙන්නේ. එතකොට මේ සාහිත්‍ය පිළිබඳ රචනාව ලියනකොට මම කෑගල්ලේ මධ්‍යස්ථානයක බැලුවේ. ඒ බලනකොට ඒ රචනාවේ තිබුණ මේ ළමයා රචනාව පටන් අරගෙන තිබුණේ හරි ලස්සන වැකියකින්. එතකොට ඒ වැකිය දකිනකොට මට හිතුණා මේ ළමයාට සාහිත්‍ය ගැන මොනතරම් අවබෝධයක් තියෙනවද කියන එක. මේ ළමයා ආරම්භ කරලා තිබුණේ මෙන්න මේ වගේ ප්‍රකාශයකින්. සාහිත්‍ය මිනිස් ලොවට ආකල අමූර්තය දෙව්ලොවට පලා ගියේය කියලා. සාහිත්‍ය මිනිස් ලොවට ආකල අමූර්තය දෙව්ලොවට පලා ගියේය. එතකොට මේ ළමයා මොකද්ද මෙතන කියන්නේ? අමූර්තයටත් වඩා සාහිත්‍ය රසවත් කියන එක කියන්නේ. එතකොට දරුවා ඒක අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් මම කල්පනා කරා මේ රචනාව ඉතින් ආයි කියවන්න දෙයක් නැහැ ළමයා හොඳ අවබෝධයක් තියෙනවා කියන එක
අර රචනාව බලන්න කලින්ම අපිට ළමයා තේරුම් ගන්න පුළුවන්කම තිබුණා. අන්න ඒ වගේ සරේ වාක්‍ය ආපහු කියන්නකො චුට්ටක්. හරි. සාහිත්‍ය මිනිස් ලොවට ආකල සාහිත්‍ය මිනිස් ලොවට ආකල අමෘතය දෙව්ලොවට පලා ගියේය. අමෘතය දෙව්ලොවට පලා ගියේය. එතකොට අන්න ඒකෙන් තේරුම් ගන්න පුළුවන් ළමයා කොයිතරම් මට්ටමක ඉන්නවද කියලා. ඊළඟට බොහොම අර නිහතමානීව අපි කියන්න ඕනේ මෙව්වා. එක අවධියක මට පන්ති කාමරයක දුවෙක් හමු වෙනවා. මම ඉස්සරලාම උගන්වපු පන්තියේ ගුරුවරයෙක් වශයෙන් ගිහිල්ලා. උසස් පෙළ පන්තියේ මේ ගෑනු ළමයෙක්. මේ ගෑනු ළමයා පුදුමාකාර විදිහට රචනා ලිවීමේ ශක්තියක් තිබුණා. ඇත්තම කියනවා නම් ගුරුවරයෙක් වශයෙන් මටත් බෑ ඒ හැකියාව නැහැ. ඒ දරුවා ඒ තරම්ම දක්ෂයි. ඒ රචනාවලදී. ඉතින් අපි ඒ ළමයා ඉතින් ඒ කාලෙම ඉතින් අපි දැක්ක මේ ළමයා අනිවාර්යෙන් ඒ තුනක් ගන්නවා කියලා. ඒ හිතපු සිතුවිල්ල එහෙම්ම සිද්ධ වුණා. ඒ ළමයාගේ රචනාවත් එක්ක මේ මගේ රචනාවක් තිබුණොත් මම දෙවෙනියට වැටෙනවා. ඒ තරම් ඒ ළමයාගේ රචනා ශක්තිය ඉහළ මට්ටමක තිබුණා රචනා ලිවීම. ඒ අදහස් ප්‍රකාශ කිරීම. එතකොට ඔන්න ඔය වගේ දරුවෝ අපිට හම්බ වෙනවා. මේ අවදියේ ඊළඟට බාහිර පරිසරයේ නිදසුන් නොමැතිව සංකීර්ණ සංකල්පන පවා අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපි මීට පෙර ළමයින්ට යම් යම් දේවල් උගන්වනකොට බාහිර පරිසරයේ නිදසුන් එක්ක තමයි ගලප ඉගෙනන්නේ. හැබැයි මේ අවදියේ ළමයින්ට එහෙම අවශ්‍ය නැහැ. ගලප ගන්න පුළුවන්. ඕනෑම සංකීර්ණ සංකල්පයක්. ඊළඟට අනුපාත හා ගණිත සූත්‍ර වගේ උපමා ප්‍රස්තා පිරළු තේරුම් ගන්න පුළුවන්. එතකොට මෙතන ඉන්නවා අර 10 11 12 13 ඔය ළමයි ඉන්න ඔක්කොම. ඒ නිසයි මම ඒ ඔක්කොම තමයි මෙතන සමස්තයක් වශයෙන් අපි ගන්න. ඊළඟට මේ ළමයින්ගේ තව තියෙන අපිට දකින්න පුළුවන් දෙයක් තමයි කුඩා කල මවට ආදරය කරන ළමයි. දැන් අපි අර දකිනවා සංයුක්ත සහ පූර්ව ක්‍රියාකාරී ඉන්ද්‍රිය චාලක අවදි වලදී මවට ආදරය කරන ළමයි. ඊළඟට ඔය අවදිවල අපි දකිනවා සම වයසකයන්ට වෛර කරන ළමයි. අර ඉස්සරලා අවදිවල. ඒ කියන්නේ අපි හිතමු අම්මා බෙදා ගන්න අයියලා මල්ලිලා ගහ ගන්නවා. සමහරට අම්මා ගාව නිදා ගන්න. අම්මත් එක්ක ගමනක් යන්න. ඔය වගේ දේවල් වලට රණ්ඩු කරපු ළමයි මේ අවදියේදී එහෙම වෙන්නේ නැහැ. මේ අවදියේදී මේ ළමයා කොච්චර මනසින් ඉහළට ගිහිලා මේ මනෝ රටා එහෙම නැත්නම් මේ කියන බුද්ධි සංවර්ධනයක් වෙලාද කියනවා නම් අර සම වයසකයන්ට වෛර කරපු දරුවා මේ අවදියේ වෛර කරන්නේ ආදරය කරන්නේ නිදහස කියන එකට. ආදරය කරන්නේ නිදහසට. වෛර කරන්නේ මිනිසුන් සූරා කෑමට. අන්න බලන්න ළමයා මොනතරම් බුද්ධි සංවර්ධනයක් වෙලා තියෙනවද කියන එක. ඊළඟට ගැටලුවක් ඇති වුවට එකපාරම මේ ළමයි පිළිතුර දෙන්නේ නැහැ. ඒ හේතුව තමයි මේ ළමයි තුල කල්පිත රසක් ගොඩනංවා ගන්න. විවිධ පැති ඔස්සේ හිතන්න පටන් ගන්න. ඊළඟට මේ කාලේ නව යෞවන ආත්ම කේන්ද්‍රීය බවට පත් වෙනවා. නව යෞවන ආත්ම කේන්ද්‍රීය භාව. නව යෞවන ආත්ම කේන්ද්‍රීය භාව. ඒ නව යෞවන ආත්ම කේන්ද්‍රීය භාවය කියලා කියන්නේ මේ පන්තියේදී සමහර වෙලාවට දීපු උත්තරේ ගැන කල්පනා කරලා ආපෝ මං ගොන් උත්තරයක් දුන්නේ කියලා ළමයාට එහෙම හිතෙන්න පුළුවන්. මං එහෙම කියප එක හරි නෑ. ඊට පස්සේ මං පිරිසේ ඉස්සරහා මම නිකන් සවුත් වුණාදෝ කියලා මේ වගේ හැඟීම් ළමයාට ඇති වෙනවා. ඊළඟට මේ සෑම ළමයෙක්ම විධිමත් චින්තන අවධියට පත් වෙලා නැහැ කියන එක අපි මුලින්ම කිව්වා. එවැනි අය සූත්‍ර සහ සටහන් කටපාඩම් කරනවා. දැන් සමහර අය අපි කිව්වනේ ඒ අවධියට ඇවිල්ලා නැහැ කියලා. හැබැයි ඒ අය විභාගයෙන් පාස් වෙන්න පුළුවන්. කොහොමද පාස් වෙන්නේ? අවබෝධයෙන් නෙමෙයි අරව හොඳට කටපාඩම් කරලා. අවබෝධයෙන් නෙමෙයි. එහෙම අවබෝධයක් නැතුව කටපාඩම් කරලා විභාග පාස් වුණාම තමයි අර අපේ මෙතන මැසේජ් එකක් දාලා තිබුණේ පේපර් හදන අය ගාවත් ඉන්නවා කියලා. අන්න ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ එහෙම සමර්ථ ළමයි. මේ නිසා සංයුක්ත සහ විධිමත් ක්‍රම දෙකම භාවිත කරන්න වෙනවා මේ ළමයින්ට උගන්වනකොට. සංයුක්ත ක්‍රමයේ භාවිත කරන්නත් ඕනේ, විධිමත් ක්‍රමයේ භාවිත කරන්නත් ඕනේ.
අපේ හාමුදුරුවෝ නන්ද හාමුදුරුවනේ ඔව් සර්. ඔව් එතකොට මේ ජින් පියාජිම තමයි ඉදිරිපත් කරලා තියෙන මේ සංයුක්ත සංකල්ප සහ වියුක්ත සංකල්ප කියන දෙකමනේ. ඔව් සර්. ඔව් එතකොට එහෙමනම් මෙන්න මේ දරුවන්ට උගන්වනකොට දැන් මේ ළමයි අර උසස් බුද්ධි මට්ටමක ඉන්නවා කියලා වියුක්ත සංකල්පම භාවිත කරන්න එපා කියලා කියන්නේ. ඇයි ඒ? ඒකට හේතුව තමයි තාමත් අර සංවර්ධනය නොවිච්ච අය ඉන්නවා. එතකොට ඒ අයට අර වියුක්ත සංකල්ප වලින් විතරක් ඉගෙනුවොත් මේ විෂය කරුණු ග්‍රහණය කරගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් අර බුද්ධි සංවර්ධනය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ක්‍රම දෙකම භාවිත කරන්න වෙනවා. හරි. දැන් ඔය දරුවාගේ මට්ටම ඔන්න ඔය විදිහේ ඉන්නේ. අන්නේ දරුවට තමයි දැන් අපි පන්ති කාමරයේ උගන්වන්න හදන්නේ. එහෙනම් අපි ලියා ගන්නවා පළවෙනි එක සංයුක්ත චින්තන අවධියේ භාවිත කළ සංයුක්ත චින්තන අවධියේ භාවිත කළ උපක්‍රම තවදුරටත් අනුගමනය කිරීම. අර ඉස්සරලා අපි සංයුක්ත ක්‍රියාකාරී අවධියේ උපක්‍රම ගත්තේ ඒවා තවදුරටත් අපිට අනුගමනය කරන්න වෙනවා මේ විධිමත් ක්‍රියාකාරී අවධිය තුලත්. ඒතකොට මොනවද ඒවා? දෘශ්‍යාධාර භාවිත කරන්න වෙනවා. තාම ප්‍රස්ථාර, චාට් සටහන්, රූප සටහන්, වර්ගීකරණ සටහන් මේවා මේ පන්ති කාමරය තුල අපිට භාවිත කරන්න පුළුවන් මේ කියන මට්ටම. එහෙම නැත්නම් විධිමත් ක්‍රියාකාරී අවධියේ දරුවන්ගේ ප්‍රජාන්න සංවර්ධනය සඳහා. ඊළඟට නවකතා හා කෙටි කතාවල එන චරිත පිළිබඳ සාකච්ඡා කිරීම සහ චරිත සමග සැසඳීම. නවකතා හා කෙටි කතාවල එන චරිත පිළිබඳ සාකච්ඡා කිරීම. අපිට පුළුවන් ඒව සාකච්ඡා කරන්න. දැන් අපිට හම් වෙනවා ගම්පෙරළිය කියන නවකතාවේ නන්දගේ චරිතය. එතකොට අපිට පුළුවන් ඔන්න ඕව වර්තමානෙත් එක්ක සසඳමින් මේ නව යෞවනියගේ තියෙන අවධියක්, ඒ හැසිරීම් රටාවක් තියෙන. ඔය කාලෙදී අර ප්‍රේමයේ පිළිබඳ සිතුවිලි පහළ වෙනවා. ඒ වගේ දේවල් අපිට ඒ වයසේ තියෙන ඒ කියන ලක්ෂණ මේවා අපිට පුළුවන් සාකච්ඡා කරන්න. එතනනේ තියෙන්නේ අර නන්ද මාතරහාමිනේ අහනවා කොඹට පියල් දීපු ලියුම මම විසි කරා කොහෙටද? අල්මාරිය අස්සට. බලන්න. හරි ඔය වයසේ ඒ වගේ චරිත ඒවා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට ඔයයි තියෙනවා සංකේත ඒ නවකතාව තුළ. ඒක තැනක තියෙනවා ඔය මහගෙදර කයිසාරු අත්තේ මුහන්දිරම් පදිංචි වෙලා හිටපු මහගෙදර ඉස්සරහ අඹ ගහක්. මේ අඹ ගහේ කොළ හැලිලා නටු විතරයි. ඒකෙන් පෙන්වන්නේ අර මහගෙදරේ පිරිහීම. තව තැනක අපිට හම්බෙනවා ඒ මහගෙදර අර බිත්තියේ බදාම ටික ගැලවිලා ගඩොල් පේන්න පටන් ගන්න. එතකොට බිත්තිය කියලා කිව්වේ බදාම සහ හුණු. එතකොට බදාම සහ හුණු කියලා කියන්නේ මොනවද? මෙන්න මේ අපිට ඒ ළමයින්ට අවබෝධ කරවලා දෙන්න පුළුවන් මේ තමයි මේ මිනිස්සුන්ට ආරෝපණය වෙලා තිබුණු බලය, කුලය, නම්බුනාම. හැබැයි ඒවා ඉවත් කරපුවාම අපි සාමාන්‍ය මිනිස්සෙක්. අර සාමාන්‍ය මිනිස්සයාටම තමයි මෙවුවා එතුණහම වෙනත් විදිහකට සමාජය තුල පේන්නේ. හැබැයි මේ සියල්ල නැති වෙච්ච තැන අර සාමාන්‍ය මිනිස්සයාම තමයි. ඉතින් ඕක මාටින් වික්‍රමසිංහ මහත්තයා හරි අපූර්වට එහෙම කිව්වා සංකේතවල. මේවා මේ ළමයින්ට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට කයිසාරු අත්තේ මුහන්දිරම් මැරිච්ච එක, ඊළඟට ඔය අස්වැයාගේ අර කකුලේ තුවාලයක් හැදිච්ච මේ අර පිරිහීමේ ලක්ෂණ. ඊළඟට ඔන්න ඔය වගේ දේවල් අපිට පුළුවන් මේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්න. මේ අවදී ළමයින්ට ඒවා ඊට එහා ඉතින් අපි දන්නවා මේ ඔය යුගාන්තයේ වගේ නවකතා, ඊළඟට මනමේ නාට්‍ය වගේ දේවල්, ඊළඟට විද්‍යාව සහ ඉතිහාසයේ පොත්වල තියෙන ඒ වගේ ගැඹුරු දේවල් ඒව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ මට්ටම මේ දරුවෝ ගාව තියෙන. ඊළඟට දෙවෙනි එක අපි ගන්නවා
උපන්‍යාස ගොඩනගා පර්යේෂණයකට ලක් කළ හැකි ගවේෂණය කළ හැකි අවස්ථා ලබා දීම. උපන්‍යාස ගොඩනගා පර්යේෂණයකට ලක් කළ හැකි ගවේෂණය කළ හැකි අවස්ථා ලබා දීම. ඒ කියන්නේ අපිට පුළුවන් අපේ හාමුදුරුවනේ අපේ සර්ලා මිස්ලා සමකාලීන දේශපාලන සමාජ ආර්ථික හා ආගමික ශාස්ත්‍රයේ යම් යම් මාතෘකා පිළිබඳ තාර්කික ලිපි ලියන්න දෙන්න පුළුවන් මේ ළමයින්ට. සමකාලීන දේශපාලන සමාජ ආර්ථික හා ආගමික ශාස්ත්‍රය. දැන් අපිට ඕන නම් මේ කාලේ කොරෝනාත් එක්ක අපේ රටේ ආර්ථිකය පිළිබඳ ඒ ළමයි හිතන දේවල් අපිට ගන්න පුළුවන්. දේශපාලනේ දැන් මම පහුගිය දවස්වල ඔය ළමයි එක්ක උගන්වනකොට මම ඇහුවා සමහර ළමයින්ගේ පුතේ ඔයාලා මොකද හිතන්නේ මේ ගුරුවරු මේ වෙලාවේ මේ කොරෝනා අස්සේ මේ විදිහට පාරට බැහැලා තමන්ගේ ඉල්ලන එක ගැන මොකද ඔයාලා හිතන්නේ කියලා කිව්වා. ඒක මං දුන්නෙත් මේ දැන් අපි පාසලේ ළමයින්ට එහෙකට දුන්නොත් ඕක ගැටලුවක් නේ. මම පන්ති උගන්වනවා. දැන් ඔව්වට බැන්නොත් එහෙම මේ යකවක පන්ති කාමරේදී අල්ලයි කියලා හරි උන්ට ඒකට හරි හිතෙන්න පුළුවන්. ඒ හින්දා මම මේක දුන්නෙත් අමතර ළමයිට එහෙකට. ඒ වෙලාවේ සමහර ළමයි හොඳ තාර්කිකව ඉදිරිපත් කිරීමක් කරා. හැබැයි ඒක සමහර ළමයි ඔක කිව්වේ සර් මේ වෙලාවේ හොඳ නෑ නේද? මේ වෙලාවේ කොරෝනා ආහාරමේ ඔව්ව මෙව්ව තියෙනවා කියලා. ඊළඟට මේ වෙලාවේ ඔන්ලයින් අතර කරපු එකත් හරි නෑ නේද කියලා ඔන්න සමහර ළමයි. එතකොට මම දැනගත්තා දැන් මේ ළමයි මේ අදහස් ප්‍රකාශ වෙන්නේ අර ගෙවල් වල දෙමව්පියන්. හැබැයි අර ළමයා එහෙම නෙමෙයි ඊට වඩා තාර්කිකව හරි හොඳට ඉදිරිපත් කරා. ඊට පස්සේ අර ළමයි කියනවා දැන් එතන මම මේ පොඩි මේ ඒ ළමයි අතර ඒ තාර්කික භාවයක් ඇති කරලා මම පැත්තකට උනා ඒගොල්ලොන්ට අදහස් ගැටෙන්න දී. මම පැත්තක ඉඳන් අහගෙන හිටියා මේගොල්ලොන්ගේ අදහස්. එතකොට අර ළමයා කියනවා අර අපි කියන දේවල් මේ ළමයාට හොඳ අවබෝධයක් තිබුණා. දැන් මේ වෙලාවේ මේක ගන්න නැතුව කොයි වෙලාවෙද ඊට පස්සේ මේකට ඔන්ලයින් වලට හැම ළමයෙක්ම එන්නේ නැහැ. එතකොට ඒ ළමයි ඉගෙන ගන්නෙ නැද්ද? අර ළමයා අහපු කාරණා. එතකොට එතන මේ ළමයාගේ තියෙන අර තාර්කික භාවය. දැන් ඔන්න තව උදාහරණයක් අපිට ගන්න පුළුවන්. දේශපාලනික පැත්තෙන් අපි එකක් ගමුකෝ. අපි ගමු ළමයෙකුට දෙන්න පුළුවන් පරාක්‍රම සමුද්‍රයේ පොළොන්නරුවේ තියෙන පරාක්‍රම සමුද්‍රයේ සලපනාව තියෙන්නේ අර ඇතුලෙන් ගල් දාලා තියෙන. ඒ හේතුව තමයි මේ ඉවුරු කාදනයේට පොරොත්තු දෙන්නේ. ඒ ගල් ටික වැවට තල්ලු කරලා මන් තීරුවක් හදනවා කට්ටියට එහා මෙහා යන්න. ඒක හොඳද නරකද කියලා දෙන්න පුළුවන්. හරි. සමහර මිස් කෙනෙකුට සර් කෙනෙකුට හිතෙන්න පුළුවන් සර්ට මාර මෝඩ අදහස් එහෙමත් එනවනේ කියලා කියනවා. එහෙම එකක් කරනවා. එහෙම එකක් කරනවා දැන්. මම කල්පනා කරා පොළොන්නරුවේ මිනිස්සුන්ට මොන මන් තීරුද. ඒ කියන්නේ මේ මිනිස්සු මේ මම නිකන් අර සවුත්තුවකට දැම්ම නෙමෙයි. ඒ මිනිස්සු ඇති තරම් පයින් ඇවිදිනවා මේ පැත්තේ මිනිස්සු. සමහර පාරවල් වල බස් නැහැ. හොඳට මේ මිනිස්සු කුඹුරු ඒවා මෙව්ව වැඩ කරන මිනිස්සු. මේ මිනිස්සුන්ට හොඳට ව්‍යායාම් කරගන්න ඕන තරම් ඉඩ හසර තියෙනවා. එතකොට අර වගේ දෙයක් කරනකොට අන්න ඒකේ මන්තිරුවක් හදනවා මිනිස්සුන්ට එහා මෙහා ඇවිදින්න. කාටද මෙව්වා ඉතින් සංවර්ධනයේට මුවා වෙලා ගසා කෑම්ද කියන එක ඔන්න කල්පනා කරන්න ළමයෙකුට දෙන්න පුළුවන්. එතකොට ඒක කොයිතරම් විද්‍යාත්මකද? අර ගල් ටික වැවට තල්ලු කරලා ඒක මේ මන්තිරුවක් හදන එක. කල්පනා කරලා බලන්නකෝ. හරි? ඔන්න ඔය වගේ කාලීන ඒවා දෙන්න පුළුවන්. හරි? ඊළඟට මනෝරාජ්‍යයක සිදුවීම් ලියන්න දෙන්න පුළුවන් ළමයිට. මනෝරාජ්‍ය. ඒවා සත්‍ය නෙමෙයි. කල්පිත දේවල් ගොඩනගන. දැන් උදාහරණයක් වශයෙන් හඳේ පදිංචියට ගියෝ. එහෙම නැත්නම් හඳේ ජනාවාස ඇති වුණා. මෙන්න මේ වගේ දේ. ඒ වගේ දෙයක එහෙම නැත්නම්
ඒ වගේ දෙයක් අපිට අරගෙන ළමයාට එයාගේ තර්ක විතර්ක භාවය ඉදිරිපත් කරමින් ලියන්න දෙන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කාරණාව අපිට ගන්න පුළුවන්. ප්‍රධාන තුන්වෙනි කාරණාව ගැටලු විසඳීමට සහ විද්‍යාත්මක තර්කණයට ශිෂ්‍යයන්ට අවස්ථාව ලබා දීම. ගැටලු විසඳීමට සහ විද්‍යාත්මක තර්කණයට ශිෂ්‍යයන්ට අවස්ථාව ලබා දීම. ඔය යටතේ අපිට ගත්තොත් එහෙම මේ ළමයි ගුරුවරයා මේ ගුරුවරයා විසින් මේ ළමයිව මෙහෙවන්න ඕනේ පර්යේෂණ සැලසුම් කිරීමට ශිෂ්‍යයන්ට අවස්ථාව ලබා දීම. ඊළඟට ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරේ වගේ යහපත් සහ අයහපත් ලක්ෂණ දැක්වීමට අපි ළමයාට අවස්ථාව දෙන්න ඕනේ. ඊළඟට යම් ගැටලු විසඳීමට Taman ඉදිරිපත් කරන විසඳුම් යෝජනා ළමයාට තනිවම ඉදිරිපත් කරන්න හෝ කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් කරන්න ඉඩ දෙන්න ඕනේ. අපි මොකක් හරි ගැටලුවක් දෙනවා. ගැටලුවක් තියලා ඒකට මොනවද විසඳුම් කියලා ළමයාගෙන් ගන්න. අපි කියන්න හොඳ නැහැ. එහෙම වුණොත් එහෙම ළමයාගේ අර තාර්කික චින්තනය, එහෙම නැත්නම් අර ගැටලු විසඳීම, විද්‍යාත්මක තර්කනේ ඒවා ආයේ අවස්ථා නැති වෙලා යනවා. ළමයාට හොයන්න දෙන්න පුළුවන්. ඊළඟට තාර්කික චින්තනයට අවශ්‍ය වන විවෘත ප්‍රශ්න අසන්න ඕන. අර අපි ඉස්සෙල්ලත් කිව්වේ. අර තනි උත්තරේ තනි පිළිතුරු නෙමෙයි. තාර්කික චින්තනය. ඒ වගේ දේවල්, මතුවන දේවල්. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඉතිහාස පාඩමක් කියලා. ඉතිහාස පාඩමේදී අපිට පුළුවන් දුටුගැමුණු රජුරුවන්ගේ සහ කාවන්තිස්ස රජුරුවන් මේ රට එක්සේසත් කිරීමේ ක්‍රියාවලියේදී වැඩි දායකත්වයක් සැපුවේ කවුද කියන ඕනනම් අපිට පුළුවන් ප්‍රශ්නයක් අහන්න ඉතිහාසයේ විශේෂයෙන්. එතකොට දරුවා ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්නත් ඕනේ. දුටුගැමුණු රජුරුව මොනවද කරේ? කාවන්තිස්ස රජුරුව මොනවද කරේ? එතකොට දුටුගැමුණු රජුරුව මේ එකපාරම මේ යුද්ධයකට පිවිසුණාද? යුද්ධයක් කියලා කියන්නේ මේක මේ ශනිකව කරන්න පුළුවන් දෙයක්ද? ඊට පස්සේ යුද්ධෙන් පස්සේ ඇතිවන සමාජ දේශපාලනික ආර්ථික ඒ අර්බුද වලට කොහොමද මුහුණ දෙන්නේ? එතකොට ඒ සඳහා කොහොමද පසුබිම සකස් කරගත්තේ? මෙන්න මේ වගේ හොඳ අවබෝධයක් ඒ දරුවාට ඒ දරුවාගේ පිළිතුර තුළ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊළඟට ගැටලු සහිත මතක සහිත සමාජ ප්‍රශ්න තර්ක අපි සාකච්ඡා කරන්න ඕනේ. දිනදා ජීවිතෙත් තියෙනවනේ. දැන් අපි අනිවාර්යෙන් අපිත් දැනගෙන ඉන්න ඕනේ රටේ තොටේ මොනවද වෙන්නේ. එතකොට මේ පිළිබඳව අපි ළමයි එක්ක සාකච්ඡා කරන්න. සමාජ ප්‍රශ්න, දේශපාලනික ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න මෙන්න මේ දේවල්. ඒවත් එක්කත් අර දරුවාගේ චින්තන හැකියාව වර්ධනය වෙනවා. ඊළඟට හතරවෙනි කාරණාව හතර ලිව්වට පස්සේ තව එකයි තියෙන්නේ. එතකොට අද අපිට පියාජේ අවසන් කරන්න පුළුවන්. සර් ප්‍රධාන කාරණේ නේද? ඔව් ප්‍රධාන කාරණය. ප්‍රධාන කාරණාවක් හතරවෙනි එක. හැකි සෑම විටම ශිෂ්‍යයාගේ ජීවිතයට අදාළ වන අදහස් හා ගැටලු උපකාරී කරගෙන කරුණු නොව පුළුල් සංකල්ප උගන්වන්න ඉගැන්වීම. එතකොට මේ ළමයින්ට දෙන්න ඕනේ ගුරුවරයෙක් වශයෙන් කරුණු නෙමෙයි පුළුල් සංකල්ප. පුළුල් සංකල්ප තමයි ළමයා තුල ගොඩනංවන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ
ඉතිහාසයේ පාඩමක උගන්වනවා ඉංග්‍රීසි විප්ලවය නැත්තම් ප්‍රංශ විප්ලවය ඔය වගේ විප්ලවයක් ගැන අපි උගන්වනවා. අරගල. ඒකම අපිට පුළුවන් ලංකාවටත් ඕක සම්බන්ධ කරන්න. ලංකාවේ මොනවද තිබුණේ අරගල? නිදහස් අරගල. අන්න ඒ වගේ පුළුල් සංකල්ප අපි උගන්වන්න ඕන. ඊළඟට විවිධ රටවල් වල තියෙන දේශපාලනික පක්ෂ දැන් අපි දන්නවා චීනේ එක විදිහක්, ඇමරිකාවේ තව විදිහක්. එතකොට ඒ වගේම අපි ලංකාවේ සංකල්ප ටිකත් එක්කම අපි ළමයාට ඒක පුළුල් වශයෙන් ඒ කියන්නේ රට රටවල අන්න තේරුම් ගැනීමට පුළුවන්. ආගමික දර්ශනය. එතකොට අපිටත් තියෙන ලොකු කාර්යභාරයක් මේ ළමයි එක්ක වැඩ කරනකොට අපිට අපේ ආගම විතරක් අපි දැනගෙන ඉඳලා හරියන්නේ නැහැ. එතකොට අපි බයිබලෙත් කියවලා තියෙන්න ඕනේ. ඊළඟට කුරානෙත් අපි කියවලා තියෙන්න ඕනේ. ඊට අමතරව ඔය භගවත් ගීතාව වගේ දේවල් ඒවා කියවලා තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට කියන්නේ අපි කියන්නේ ඔගේ පුළුල් ඉහළටම එහෙම එකක් නෙමෙයි. ඉතිහාසය උගන්වනවා නම් අපි ඉන්දී ඉතිහාසය, ලංකා ඉතිහාසය, යුරෝපා ඉතිහාසය මේවා ගැනත් අපිට යම් යම් අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට ඒවත් එක්ක අපිට පුළුවන් ළමයාට පුළුල් සංකල්ප උගන්වන්න. දැන් උදාහරණයක් වශයෙන් එතකොට අපි හිතමුකෝ ආගමක් අපි උගන්වනවා කියලා. එතකොට අර ආගම් වලත් ඒවා ළමයා සංසන්දනය කරලා බලන්න පටන් ගන්නවා. මේ ආගමේ මොනවද තියෙන්නේ? අර ආගමේ මොනවද තියෙන්නේ? එතකොට මේවා හරිද වැරදිද? අපේ ආගමේ තියෙනවා හරිද? එතකොට අපි මේ අනුගමනය කරන දේවල් හරිද වැරදිද? මෙන්න මේ දේවල්. එතකොට අපි කියන්න ඕනේ පුතේ ඔක හරි නෑ ඕක මේ එහෙම අවශ්‍ය නෑ. ළමයාට මේක තේරුම් ගන්න පුළුවන්. ඒ අඩුපාඩු මොනවද? අන්න ඒ වගේ අපි පුළුල් සංකල්ප ළමයාට දෙන්න අවශ්‍ය වෙනවා. ඊළඟට දැන් උදාහරණයක් තව අපි ගමුකෝ සිංහල ගීත. සිංහල සංස්කෘතියට කරන සේවය හා හානිය අපිට ගන්න පුළුවන්. ළමයාට හිතන්න දෙන්න පුළුවන්. සිංහල ගීත තියෙනවා. ඔව්. එතකොට ඔය වගේ පුළුල් සංකල්ප දරුවට ඉගෙන ගන්න අපි අවස්ථාව සලසලා දෙන්න ඕනේ. ඊළඟට අවසාන කාරණාව. මේක අපි ඔබ හැමෝම දන්න කාරණාවක්. අපි නිතර අපේ සර්ලා අපේ මැඩම්ලා අපිට මේක දේශන ශාලා තුල නිතර කියපු දෙයක් තමයි මේක. ශිෂ්‍යයන්ට ඉගෙනීමට ඉඩ දීම සහ අවශ්‍ය මඟ පෙන්වීම කිරීම. ශිෂ්‍යයන්ට ඉගෙනීමට ඉඩ දීම සහ අවශ්‍ය මඟ පෙන්වීම සිදු කිරීම. එතකොට මේක අපිට හොඳටම පැහැදිලි අපි උගන්වන්න යන්න හොඳ නැහැ. පියාජේක පැහැදිලිවම කියනවා. උගන්වන්න යන්න හොඳ නැහැ. ළමයාට ඉගෙන ගන්නයි ඉඩ දෙන්න කියලා කියන්නේ. උගන්න අපි කරන්නේ අපි ළමයින්ට උගන්වනවා ඉගෙන ගන්න ඉඩ දෙන්නේ නැහැ. අන්න ඒක අපි මග හරින්න වෙනවා. ඒ අවශ්‍ය මග පෙන්වීම තමයි අපි සිද්ධ කරන්න ඕන. එතකොට අපි මේ කාරණාව යටතේ අපි ගත්තොත් එහෙම අපි බොහෝ වෙලාවට මේක අපි ඉස්සෙල්ලත් කතා කරා නිර්දේශ වලට තමයි අපි සීමා වෙලා ඉන්නේ. විශේෂ නිර්දේශ. එතකොට ඒක අපේම වැරද්දකුත් නෙමෙයි. ඉහලින් ඇවිල්ලා බලන්නෙත් ඔය විශේෂ නිර්දේශම තමයි. එතකොට ඒගොල්ලෝ සකස් වෙලා තියෙන්නේ එහෙම්ම තමයි. මේක ඉතින් අපිට ඉගෙනුවාට අපිට මේක ප්‍රායෝගිකව කොයි විදිහට මේ කරන්න පුළුවන් වේද කියන එක නම් මට නම් කියන්න බෑ. මොකද මේ බොහෝ වෙලාවට අපේ මේ අධ්‍යාපන පද්ධතියේ අපි මම නම් දකින අඩුපාඩුවක් තමයි එක තැනක මේක නිවැරදි කරන්න යන එක හරි නෑ. මේක එහෙම නෙමෙයි සමස්ත ක්‍රියාවලිය මේ වෙනස සිද්ධ වෙන්න ඕනේ. අපි මේ PGDO කරලා අපි කොහොම පන්ති කාමරයට ගියත් අවසාන ටික කාලයක් යනකොට සමහර වෙලාවට ආයෙත් අර පුරුදු තැනටම තමයි කැරකිලා ඉන්නේ. ඒ පුරුදු තැනටම තමයි කැරකිලා ඉන්නේ. අර අපේ ඉස්කෝලේ සර් කෙනෙක් කියපු කතාවක් මම මේ කියන්න. ඔය අපේ ඒ වගේ දෙයක් වෙනවා අපිටත් ඒකයි මේ කියන්නේ. අපි මේ PGD කරලා මෙව්වා ඉගෙනගෙන විභාග ලියලා අවසානයේ අපි මෙහෙම වුණොත් එහෙම මේ කලාපෙන් හරි පළාතකින් හරි කට්ටියක් ඇවිල්ලා තියෙන නිලධාරි මණ්ඩලයක් පාසල අධීක්ෂණය කරා. අධීක්ෂණය කරලා ඉතින් මුළු දවසම ඒ ඔක්කොම කරලා අවසානයේ තියෙන සමාලෝචන රැස්වීම. සමාලෝචන සියලුම ගුරු බවතුන් ටික
එකතු කරලා ඉතින් ඒගොල්ලෝ දැකපු අඩුපාඩු ඒව මොනවා හරි ඉතින් කියලා ඊට පස්සේ ගුරුවරුන්ගෙන් අහලා තියෙනවා අද මේ කරපු කාර්ය පිළිබඳ මේ අධීක්ෂණය පිළිබඳ ඔබට මොනවද කියන්න තියෙන්නේ කියලා. ඉතින් ඒක සර් කෙනෙක් නැගිටලා කිව්වලු අද මේ අධීක්ෂණය ගැන මට කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක්. අන්ධයෝ 7 දෙනෙක් හිටියලු. මේ අන්ධයෝ 7 දෙනා ලොකු ගමනක් යන්න ඕන කියලා එදා උදේ සාකච්ඡා කරාලු. අන්ධයෝනේ ඉතින් පේන්නේ නැහනේ. ඒ නිසා මොකද කරේ? අර ඉස්සරහම ඉන්න අන්ධයාගේ අතේ තියෙන සැරයටිය තව එක්කෙනෙක් අල්ලගත්තලු. එයාගේ අතේ තිබුණු සැරයටිය ඊළඟ කෙනා අල්ලගත්තලු. ඊළඟ කෙනා ඔහොම අවසානට ඉන්න කෙනාගේ සැරයටිය අල්ලගත්තලු අර පළවෙනියම ඉන්න කෙනා. ඒ සෑහෙන්න මේගොල්ලෝ ගියාලු ගිහිල්ලා අවසානයේ බලනකොට එකම තැන. ආන් ඒ වගේ තමයි අද අපේ මේ අධීක්ෂණ ක්‍රියාවලියත් කියලා අර සර් කිව්වලු. ආන් ඒ වගේ වෙනවා මේ අපි විතරක් මේක වෙනස් කරන්න යාම තුල. අර ලොකු ගමනක් යන්න තමයි යන්නේ. නමුත් අරහෙන් පළාත් එකෙන් හරි එහෙම නැත්නම් කලාපෙන් හරි ඇවිල්ලා බලන්නේ විශේෂ නිර්දේශ ආවරණය කළාද කියනවනම් අපිට මේ ඔක්කොම පැත්තකට දාන්න වෙනවා. බලන්නකෝ. ඔන්න ඔතන තමයි අපේ අධ්‍යාපන ක්‍රියාවලියේ තියෙන ඔන්න එක ගැටලුවක්. හරි? ඉතින් අපි විතරක් කොහොමද දැන් මේක අපිට පුළුවන් ද අපිට ඕන විදිහට ගිහිල්ලා උගන්වන්න? ඔන්න ඔතන තියෙනවා ලොකු ගැටලුවක්. ඉතින් අපි ඒව මම මේ කිව්වේ අපේ සර්ලා මිස්ලා පරිපාලන විභාගෙම ලියලා අනේ ඉහළට යනකොට මෙන්න මේවා පුළුවන් නම් වෙනස් කරලා මේ ඉතින් අපි හරි ගමනක් ඉතින් යන්න හදන්න මොනවා හරි ක්‍රමවේද. right. මෙතන තියෙන නිර්දේශ වලට සීමා නොවි ශිෂ්‍යයන්ගේ විධිමත් චින්තන ශක්තිය විකසිත කළ හැකි ඉගැන්වීම් ක්‍රම භාවිත කරන්න කියන එක. විධිමත් චින්තනය ශක්තිය මේවා පිබිදෙන විදිහට අපි ඒ ඉගැන්වීම් ක්‍රම සකස් කරන්න ඕනේ. පන්ති කාමරයේ මෙන්ම පන්ති කාමරයෙන් පිටතර මෙම සාකච්ඡා හා වාද විවාද වලට සිසුන් යොමු කරවන්නත් ඕනේ. පන්තිය විතරක් නෙමෙයි. ළමා සමාජය තියෙන්න පුළුවන්, විවිධ තරුණ සමිති තියෙන්න පුළුවන්, ළමයි ගොඩනගා ඒව තුලත් මෙන්න මේ දේවල් ඇති කරවන්න ඕන. ඔන්න ඔය කාරණා ටික තමයි මේ කියන විධිමත් ක්‍රියාකාරී අවධිය තුල අපිට ගුරුවරයෙක් වශයෙන් පන්ති කාමරය තුල භාවිත කරන්න පුළුවන් දේවල්. ඊළඟට අපි සමාලෝචනයක් වශයෙන් ගත්තොත් මේ උගන්වපු සියලු කරුණු තුල දැන් මෙතන තියෙනවා කරුණු ගොඩාක් තියෙනවා. දැන් කල්පනා කරයි අනේ අම්මෝ මේ ඔක්කොම ලියන්න ඕනද අර ලකුණු 6ට නෑ. මතකයේ සහ මතක වීම කියලා පාඩමකුත් කරානේ. මනෝවිද්‍යාවේදී. ඒ නිසා මෙවෙන් ඉතින් කොටසක් අමතක වෙනවා. මතක් වෙන කාරණා ටික ඔය අවදි 3ටම ගැලපෙන විදිහට ලියන්න අවදි 3ම ආවොත්. මේක නම් තියෙන්නේ අවදි 3ෙන්ම. එක අවදියක් ආවොත් අර අවදියට තියෙන කරුණු ටික ලියන්න. එච්චරයි. අපි හිතමුකෝ දැන් මේක මේ විදිහට 2016 විදිහට ආවොත් අපිට පුළුවන් නම් අඩුම තරම් පූර්ව ක්‍රියාකාරී අවධියෙන් 3කුයි සංයුක්ත ක්‍රියාකාරී අවධියෙන් 3කුයි විධිමත් ක්‍රියාකාරී අවධියෙන් 3කුයි ලිව්වත් ඇති. හරි. එතකොට අපිට මේ ඔක්කොම මේ සියලු කාරණා දිහා බලපුවහම අපිට මේ විදිහට සාරාංශයක් අපිට ගන්න පුළුවන්. ඉක්මනින් ඉගෙනවීමට යාම යෝග්‍ය වෙන්නේ නැහැ. දැන් අපිට තියෙන හරි හදිස්සියක් ළමයින්ට ඉක්මනින් උගන්වන්න. හරි. ඔය ශිෂ්‍යත්ව පන්තියේ කාලේ ඉඳන්ම නේද? ශිෂ්‍යත්ව පන්තියේ නෙමෙයි අකුරු කියවපු දවසේ ඉඳන් අර පොඩි එකාව ශිෂ්‍යත්ව වලට යොමු කරනවා. උදේ පාන්දර අර කොල්ලා නැගිටවල ගිනි ගුලි වගේ බත් ගුලි ටිකක් කටේ ඔබලා කව්වනවා කොහොම හරි අම්මලා. කව්වලා ඊට පස්සේ ලොකු බෑග් එකක් අර නිකන් මේ ඉරාකෙට බහින අර මැරින් බටයෝ වගේ ලොකු බෑග් එක තඩි බෑග් එකක් කොල්ලගේ කරේ එල්ලලා උගේ කොන්දත් කුදු වෙනවා අරගෙන යන ඒ ඉවර කරලා ඊට පස්සේ මොකද කරන්නේ අර පන්ති මේ අපි පුංචි කාලේ බලන්නකෝ අපේ ගෙදරට අවසානටම ආවේ තාත්තා එතකොට අපි ඔය පුංචි කාලේ ගෙදර ඉන්නකොට අම්මා කියනවා පුතේ බලන්න තාත්තා එනවද කියලා එහෙම කියනවා අද වගේ ජංගම දුරකථන එහෙම තිබ්බෙත් නැහැනේ තාත්තා එනවද කියලා බලන්න අම්මා උයා ගන්නකම් අපි රවට්ට ගන්න මේ විදිහට තාත්තා තමයි අවසානට ගෙදර එන්නේ ඒවත් එක්කනේ අර ගීතත් නිර්මාණය වුණේ
රුක්කත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ කවුරුද එන්නේ කියන ගීත එහෙම. අද එහෙම නෙමෙයි. අවසානට මේ එන්නේ ගෙදර පොඩි මහාදයා. ශිෂ්‍යත්ව පන්ති කියලා ටෝච් එක ගහගෙන වගන එනවා. ඉතින් බලන්න අපේ ක්‍රියාවලිය. හැබැයි මෙහෙමයි. ඉතින් එහෙම කිව්වට අපිටත් ඒ තැනට මොකද මුළු සමාජෙම තල්ලු වෙලා තියෙන ඒ තැනට තමයි මොනව කරන්නේ. එතකොට අර ළමයාට වෙන හානිය කොච්චරද කියන එක කල්පනා කරලා බලන්න. ඉතින් ඔය වගේ තත්ත්වයක් තියෙන. අපි හදන්නේ ඉක්මනට අර මද අපේ කොහොමත් අපේ ඔළුව වලට දීලා තියෙන්නේ අර එකෙක් පරයා නැගේ. හරි. එකෙක් පරයා නැගිටින්න තමයි අපිට තියෙන්නේ. අනිත් එක පාගගෙන හරි අපි මහා තරංගයකට අවතීර්ණ වෙලා තියෙනවා. ඒ තුල තමයි ඉතින් අපිට අර වෛද්‍යවරු පඩිසල්ලි හොරකම් කරන එව්වා. උපාධිගත්තු අය බෝම්බ ගහන එව්වා. ඉතින් මෙව්ව නොවුනොත් තමයි පුදුමයි. මෙව්ව නොවුනොත් තමයි පුදුම වෙන්නේ මේ වගේ දේවල් එක්ක. මේ වගේ ඉගෙනීම් ක්‍රමයක් එක්ක. ඊළඟට ඒ අවදි ගුරුවරයා තේරුම් ගත යුතුය. එතකොට ළමයාව තේරුම් ගන්න ඕනේ මේ කොල්ලා ඉන්නේ පොඩි එකා ඉන්නේ. මේ දුව ඉන්නේ పూర్ව ක්‍රියාකාරී අවධියේද සංයුක්ත ක්‍රියාකාරී විධිමත් ක්‍රියාකාරී අවධියේද. ඒ විතරකුත් නෙමේ විධිමත් ක්‍රියාකාරී අවධිය පන්තියකට උගන්වන්න ගියත් සමහර වෙලාවට ඉන්න පුළුවන් අර සංයුක්ත ක්‍රියාකාරී අවධියේ ළමයි. එතකොට අපි යන්නේ අවදි හොඳින් තේරුම් ගන්න වෙනවා. ශිෂ්‍යයාගේ සිතුවිලි හා තමාත්ම යොමු වූ ක්‍රියාවල් කිරීම මගින් මිස ගුරුවරයාගේ ක්‍රියා මත ළමයා ඉගෙන ගන්නෙ නැහැ. දැන් ඔක කියප එක පැහැදිලිද දන්නේ නැහැ. සමහර ළමයින්ට අපි කොච්චර උත්සාහ කරත් ඒ ළමයා ඉගෙන ගන්නෙ නැහැ. ඒ ළමයාම උවමනාව ඒ කියන්නේ ඒ මනාව ඒ කියන්නේ අර මානසික තත්වයේ තියෙන ඕන ළමයාට ඉගෙන ගන්න. දැන් උදාහරණයක් අපි ගමුකෝ මෙන්න මෙහෙම. අපේ පාසලේ තුල අපි හිතමු 11 ශ්‍රේණියේ ළමයි. මෙලෝ දෙයක් ඉගෙන ගන්න නැති ළමයි ඉන්නවා. විභාගේ පෙළ අපි හිතමු W9යි. අපි මොකද ඒක කරේ ළමයාගේ තින් මනස සමහරලාට සකස් වෙලා නැහැ. අපි බලෙන් උගන්වන්න ගියා. නමුත් වැඩක් නැහැ. අර කලයක් අනිත් පැත්ත හරවලා වතුර වැක්කිරුවා වගේ. ළමයා ගත්තේ නැහැ. අපි තුන් පස්සේ කාලෙක මේ ළමයාට සමාජ ජීවත් වෙනකොට අපි හිතමු මොකක් හරි අපි හිතමු හොඳ ගෑනු ළමෙක් හම්බුණා කියලා. ගෑනු ළමගේ පැත්තෙන් කියනවා හොඳ රස්සාවක් නැති වුණොත් කොල්ලෝ මුඹට නම් මේවා වෙන්නේ නැහැ. අන්න ගෑනු ළමයා ඇවිල්ලා කියනවා කොල්ලට. මෙහෙමයි අපේ තාත්තලා නම් කැමති නැහැ. ගඟේ මුහුද දැම්මත් දෙන්නේ නැහැ කිව්වා. මේ මෙමය රස්සාවක් නැත්නම් අනේ අයියේ කියලා ඉතින් ඔහොම කෙඳිරි ගන්න. අන්න කොල්ලට හිතෙන්න පුළුවන් ෂා. මං අවදි මේක මං ඉගෙන ගන්න ඕන. අන්න ළමයාට මේනවා. සමහරට එනකොට ළමයාගේ අර මනසේ තියෙන ඒවා සමහර වෙලාවට ඒ මානසික තත්ත්වයන් ඇති වෙලා තියෙන්නත් පුළුවන්. අවශ්‍යතාවයකුත් එනවා. එහෙම නැත්නම් ඒ ලැබෙනකොට ළමයා කිසියම් අර මානසික සංවර්ධනයක් වෙලා තියෙන්නත් පුළුවන්. ඊට පස්සේ සමහර ළමයි හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන අපිටත් වඩා හොඳ තත්ත්වයන් වලටපත් වෙච්ච ළමයි. අර පන්ති අපිටම පුදුම හිතෙනවා. පන්ති කාමරේ අකුරක්වත් මේ අකයි ඉගෙන ගත්තේ නැහැ. හැබැයි දැන් ඉන්න තත්ත්වය. සමහරලාට ඉංග්‍රීසි අකුරක්වත් ඉගෙන ගත්තු නැති ළමයි ඒ වෘත්තීය අවශ්‍යතාවයත් එක්ක හොඳට ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. ඒ ළමයාගේ ඒ මානසික රටාව එහෙම නැත්නම් මෙන්න මේ ප්‍රජානන සංවර්ධන අවදි ඒවා වැඩෙන කාලවල තියෙන ඊට කලින් අපි උගන්වන්න ගියාට ළමයා මේවා ග්‍රහණය කරගන්නේ නැහැ කියන එක තමයි මම නෙමෙයි කියන්නේ පියාජි. ශිෂ්‍යයා ඉගෙනීමට සූදානම් නැති විට ඉගෙනීමට යාම තුළින් ඒ අර්ථ විරහිත හානිකර වූ එකක් වෙනවා. ළමයාගේ සූදානම තියෙන මානසික සූදානම්. ඉක්මනින් ඉගෙනීම හා කලින් ඉගෙනීම හානිකරය. අපිට ඕනේ එහෙමනේ. ඉක්මනින් උගන්වන්න සහ අනිත් අයට වඩා කලින් උගන්වන්න. සමහර වෙලාවට මොන්ටිසෝරියෙද්දී අකුරු ටික කියලා දෙනවා. එකේ ඉන්න ළමයට දෙකේ ඒවා උගන්වනවා. දෙකේ අයට තුනේ හතරේ වුවත් උගන්වනවා. ඔන්න අපි කරන දේවල්. ශිෂ්‍යත්ව පාස් වෙන්න බෑ. අර ග්‍රේඩ් මේ තියෙන්න බෑ පාසලේ අර හැමදාම මේක. ඉතින් අපි ඔන්න කරන දේවල්. එතකොට මේවා මොනතරම් පියාජේ කියන ආකාරයට දරුවට මොනතරම් හානි කරද කියන එක අපේ ටීචර්ලා කල්පනා කරලා බලන්න. ඊළඟට ඒ අවධියේදී ඉක්මනින් හොඳින් ඉගෙන ගන්නවා ළමයා. ඒ අවධිය කියලා කියන්නේ සංයුක්ත ක්‍රියාකාරී අවධියටපත් වෙච්ච ළමයා ඒ අවධියේ දේවල් හොඳට ඉගෙන ගන්නවා. ඒකට ආයේ අපිට නටන්න දෙයක් නෑ. ඊට කලින් ඉගෙනීමට යාම කාලය හා ශ්‍රමය නාස්ති කිරීමක් වෙනවා. මේ නිසා පියාජේගේ ඉගෙනීම් ගුරුවරයාට තම ඉගෙනීම් ක්‍රියාවලිය දෙස ඔන්න මේක ගුරුවරයාට හරි වැදගත්. තමන් උගන්වන ඉගෙනීම් ක්‍රියාවලිය දෙස නැවත හැරී බැලීමටත් අපි උගන්වන ක්‍රමවේදයන් දිහා නැවත බැලීමටත්
තම ඉගෙනීම් ක්‍රියාවලිය සැලසුම් කර ගැනීමටත් උපකාරී වෙනවා. එතකොට පියාජේගේ මෙම ප්‍රජානන සංවර්ධන අවදිවල මේ ඉගෙනීම් එහෙම නැත්නම් මේ අවදිවල තියෙන ඒ ප්‍රජානන සංවර්ධනයේ ගුරුවරයෙක් වශයෙන් අපිට වැදගත් වෙන්නේ කොහොමද? ඒ අපි උගන්වන දේවල් පිළිබඳව නැවත අපිට හැරී බලන්න පුළුවන්. අපි උගන්වන ක්‍රියාවලිය සැලසුම් කරගන්නත් පුළුවන්. අන්න ඒක තමයි අපට උපකාරී වෙන්නේ. ඒ අනුවයි බුද්ධි අවදිය තුල ඔහු සිතන පතන ආකාරය තර්ක කරන ආකාරය තවදුරටත් ශක්තිමත් කිරීමට අප සමත් වුවද යන්න අපට සිතා බැලිය හැකිය. එතකොට ඒ කියන්නේ මේ ළමයා ඉන්න තත්ත්වය තුල අපි කරන මේ ඉගෙනවීම් කාර්ය තුල ඒ ළමයාගේ ඒ ප්‍රජාන සංවර්ධනය අපි හරි ආකාරයෙන් සිද්ධ කරාද කියලා අපිටම බලන්න පුළුවන්. ඊළඟට අපිට ගන්න පුළුවන් කටපාඩම් කිරීම සහ කරුණු ගොඩගසා ගැනීම බුද්ධිය මොට කිරීම. අපි ළමයිට කටපාඩම් කරනවා. සමහර ළමයි නිදා ගන්න යනකොටත් ඒක පීස් එකක් දානවා. ඒ ඇහෙන්නේ ඒ විෂය කරුණු එහෙමත් තියෙනවා. හරි. කටපාඩම් කරාද පුංචි කාලේ ළමයින්ට දෙන්න වද ටික බලන්න. නේද? අර විදිහට ගිනි ගුලි වගේ බත් කවුවල දෙපාන්දර උල් පිහියක් අතට අරන් අම්මල පටන් ගන්න. මේක කියපන් නැත්තම් අයිනොතට කියලා. ඒ වගේ සමහර ළමයි. මට මේ 10 11 වසර ළමෙක් හම්බෙලා ඉන්නවා. මේ මට නෙමෙයි මේ මට හම්බුනේ නේ. මේ ළමයා මේ ජාතික පාසලකටම යන්නේ ශිෂ්‍යත්ව පාස් වුණා. පන්ති ඉන්නකොට මේ ළමයා හරි අධික්‍රියාකාරී ළමයි. දවසක් ඔය වගේ මේ රැක අපි පාඩමක් කියලා දෙන අතරතුර මෙරුවෙක් වැටුණා. මේ කොල්ලා එකපාරම අර මෙරුව අල්ලගත්තා. තටු ටික ගැලෙව්වා. හරි? තටු ටික ගැලෙව්වා. තටු ටික ගලවලා අර මෙරුවව පොඩි කරලා දැම්මා. මම ඔකට දවසේ මම ඔක එක දවසකුත් මම කෑ ගැහුවා. ඉතින් මේ කියලාත් දුන්නා ආහාර මෙහෙ. ඉතින් මේ ඔහොම හොඳ නෑ පුතේ ආහාර මෙහෙ කියලා. ඊට පස්සේ මට මේ පන්තියේම තව ළමයෙක් කියනවා සර් ඕක මේ මෙහෙමයි ගෙම්බොන්ටත් ඔහොම කරනවා. කිසිම සතෙකුට ඉන්න දෙන්නේ නෑ කියලා. ඊට පස්සේ මේ මම ඉතින් ওই දවසක් ඔය ඒ ළමයා නැති වෙලාවේ මම ඇහුවා පුතේ ඇයි මෙයා මෙච්චර මෙහෙම දැන් ඉස්කෝලෙත් මෙහෙමද? මගේ පාසලේ ළමයෙක් නෙමෙයි. ඊට පස්සේ ළමයෙක්ම කියන ඒ පන්තියේම ඉන්න ළමයෙක් කියනවා සර් ඕකට ඔය පුංචි කාලේ එහෙමයි කිව්වේ. සර් ඕකට මේ පුංචි කාලේ ඌව කරන්න දීලා නෑ අම්මා. ඌ ඒ පුංචි කාලේ කරන්න ඕනේව දැන් තමා කරන්න කියලා කිව්වා. ඔන්න ඒ පන්තියේ ළමයෙක්ම දීපු උත්තරේ. එතකොට ඒ කාලේ අර ඒ ළමයා ඉතින් ඉගෙන ගත්තා ශිෂ්‍යත්වෙත් පාස් ජාතික පාසලකට යන්නේ 10 වසරේ දැන් නම් 11 වසරේ අර වගේ දේවල් කරනවා. සමහරලාට ඒ ළමයා කැපී පෙනෙන්න කරන දෙයක්ද එහෙම නැත්නම් ඇත්තටම අර පුංචි කාලේ බැරි වෙච්ච දේවල් කරනවාද කියලා ඔන්න ගැටලුවක් එතන. ඉතින් ඒ නිසා අර කරුණු ගොඩ ගසනවා ගණයමට ඒක අර බුද්ධිය මොට කිරීමක් කියලා කියනවා. ළමයා අවබෝධයෙන් ඉගෙන ගැනීමක් නෙමෙයි එතන සිද්ධ වෙන්නේ. අර අවබෝධයෙන් ඉගෙන ගැනීමට තමයි අවස්ථාව දෙන්න ඕනේ කියලා කියන්නේ ඒ සංවර්ධන අවදිත් එක්ක. මේ නිසා සෑම ගුරුවරයෙකුම තමාට බාර වූ ශිෂ්‍යයා හඳුනාගෙන බුද්ධි සංවර්ධන අවදි තේරුම් කරගෙන ඒ ඉගෙනවීම් කටයුතු කළ යුතු වෙනවා කියලා තමයි කියන්නේ. ඔතනින් ওই ප්‍රශ්නය අවසන් කරනවා. දැන් ඔන්න තර්ක විතර්ක මේවා ඉදිරිපත් කරන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා අපේ මිස්ලා සර්ලා මේ තර්ක විතර්කද මේවා ඉතින් අපි ඔය සංක්ෂිප්ත වශයෙන් තමයි මේ ගත්තේ. තව ඉතින් මේවා පුළුල් විදිහට කතා කරන්න පුළුවන්. එතකොට අපි විභාගයට ලියනවා කියලා මේ දාර්ශනික විදිහට අපි ලියන්න යන්නේ නැහැ. හරි ලකුණු 6කට තියෙන වෙලාවත් එක්ක මේ අපිට ලියන්න අවශ්‍ය කාරණා ටික තමයි ඔය අපි ගන්නේ කරුණු ගොනු කරලා. ඉතින් තව ඕකට එකතු කරන්න වැදගත් මොනවා හරි තියෙනවා නම් සංක්ෂිප්තව එකතු කරන්න නැත්නම් ආරෙන් මෙහෙන් අපි ඕවා ගැන සාකච්ඡා කර ඉන්නකොට අපේ කාලේ දන්නේම නැතුව ගෙවිලා යනවා. අපි මේ පොතක් ලියන්න හදන්නේ නැහැ ජින් පියාජේ ගැන. අපි මේ විභාගෙටයි ලියන්න යන්නේ. ඔන්න පොතක් ලියනවා නම් අපිට ওই හැම කරුණක්ම වැදගත් වෙනවා. එතකොට මේ මම කියන්නේ දැන් මම ඔක්කොම කරුණු ටික කිව්වා කියන ඒතන නෙමෙයි මම ඉන්නේ. මේ කියන ප්‍රශ්නෙට අදාළ වෙන මොනවාම හරි තියෙනවා නම් සංක්ෂිප්තව ඉදිරිපත් කරමු. හේතුව එතකොට අපිට පුළුවන් තව ප්‍රශ්නයකට යන්න.
කරන්න මේකේ අපිට ඉඩක් මොකුත් නැහැ. පියාජේගේ ප්‍රජානන සංවර්ධන න්‍යායයේ මූලික ලක්ෂණ පැහැදිලි කරන්න. අපි මුලින්ම ප්‍රශ්නේ හැටියට ගත්තෙත් ඔන්න ඕවා. පියාජේගේ ප්‍රජානන සංවර්ධන න්‍යායයේ මූලික ලක්ෂණ. අපි කතා කරානේ මතකද? මොනවද ඒකේ අපි කතා කරේ? අපි කතා කරා ඒකෙදී කරන් ගියෝ. ජීව විද්‍යාත්මක පරිණතයේ ක්‍රියාකාරී බව සහ සමාජ සම්බන්ධතා මගින් අන්තර්තොරතුරු හුවමාරු කිරීම. ඔය ටිකම තමයි ඕකට එන්නේ. ඊළඟට තියෙනවා සංයුක්ත එහෙම නැත්නම් මෙතන ප්‍රජානන සංවර්ධන න්‍යායයේ මූලික ලක්ෂණ. ඊළඟ සංයුක්ත ක්‍රියාකාරී චින්තන අවදීද. මෙන්න මෙතන මට පොඩ්ඩක් අපේ හාමුදුරනේ පොඩි ගැටලුවක් තියෙනවා. මේ අහන්නේ ප්‍රජානන සංවර්ධනවල මූලික ලක්ෂණ කියවුවම අර අවදි 4 ඔය මූලික ලක්ෂණ ඔය අවදි 4 ගැනයි ඔය අහන්නේ. අවදි 4. ඒ මොනවද? ඉන්ද්‍රිය චාලක අවදිය, పూర్ව ක්‍රියාකාරී අවදිය, සංයුක්ත ක්‍රියාකාරී අවදිය, විධිමත් ක්‍රියාකාරී අවදිය. දැන් අපේ මිස්ලා අපේ සර්ලා අපේ හාමුදුරුවනේ මේ කියන chart එක අපි මෙතන ගගහ අවශ්‍ය නැහැ. පොත්වල තියෙනවා අපේ මං හිතන්නේ අපේ මැඩම් උගන්න පෙව්වයි ඒ වගේත් තියෙනවා. ඒක අරගෙන බලන්න. හරි. ඊළඟ ඒකම කොටසක් තමයි මේ අහන්නේ සංයුක්ත ක්‍රියාකාරී චින්තනාවදීදී පවතින ලක්ෂණ සඳහන් කොට මෙම අවධියට ගැලපෙන ලෙස ඉගෙනුම් ඉගෙනවීම ක්‍රියාවලිය සංවර්ධනය කරන ආකාරය උදාහරණ සහිතව සාකච්ඡා කරන්න. අන්න එතනදී කොටසක් විතරක් දෙනවා සංයුක්ත ක්‍රියාකාරී අවධියේදී අපි පන්ති කාමරයේදී දරුවාගේ සංවර්ධනය ඇති කරවන්නේ කොහොමද කියන ඒ අද කතා කරපු ඒ වගේ ගලප ගන්න. අපේ නන්ද හාමුදුරනේ ආයේ මේ ගැන කතා කරන්න දෙයක් නෑ නේද? හරි නේද? ඒ ටිකම තමයි සර් අහලා ඒ තියෙන්නේ. ටිකම තමයි තියෙන්නේ. excuse me sir අර මුල ලෙක්චර්ස් වලට මට ඉන්න බැරි නම් පොඩ්ඩක් කෙටියෙන් විනාඩියක් කියන්න සර්. පියාජේගේ ප්‍රජානන සංවර්ධනයයි මූලික ලක්ෂණ ටික සර් දැන් ඉස්සෙල්ලා කිව්වේ. ඒත් මේ මිස් මෙතන නම් අහලා තියෙන්නේ අර අවදි 4මයි. අවදි 4යි ඊට අමතරව තියෙනවා අර ජීව විද්‍යාත්මක පරිණතිය ක්‍රියාකාරී බව සහ සමාජ සම්බන්ධතා මගේ අන්තර්තොරතුරු හුවමාරු කර ගැනීම කියලා. ඒකේ මම හිතන්නේ හරි මම හෙට දිහා ඒ ටික නෝට් එක දාන්නම්. එතකොට ඒ ටික ලියා ගන්න පුළුවන් මගේ හැරිච්ච අයට. මේක 2009 පේපර් එක සර් බලන්නකෝ. 2009. ඒකේ තියෙන්නේ ළමා සංවර්ධනය සම්බන්ධයෙන් ජින් පියාජේ විසින් ඉදිරිපත් කරන ලද ප්‍රජානන සංවර්ධන න්‍යායයේ හරය සැකවින් දක්වන. එතකොටත් ඒත් අරකම තමයි. හරි? ප්‍රජානන සංවර්ධන න්‍යායයේ හරය සැකවින් දක්වන. අන්න ඒකට ගන්න පුළුවන් අර අපි කියපු අර ජීව විද්‍යාත්මක ක්‍රියාකාරී බව සහ සමාජ විද්‍යාත්මක. ඒ තුල පෙන්වන්නේ මෙන්න මේ විදිහටයි ළමයා අවුරුදු ඒ කියන්නේ ඉපදී උපතේ සිට අවුරුදු 3 දක්වා ජීව විද්‍යාත්මක පරිණතියක් ලබන්නේ. ඒකම ආරෙන් සහ ඥාන වලින් ලැබෙන ලක්ෂණ දරුවා ලබා ගන්නවා. ඊළඟට ක්‍රියාවන් මත ඒවා අපි ලිව්වා මිස්. ඒව සාකච්ඡා වුණා. ඔව්. ඊළඟට ක්‍රියාකාරී බව ක්‍රියාවන් එහෙම නැත්නම් පරිසරයත් එක්ක ගැටීම තුලින් ළමයි දරුවා ඉගෙන ගන්න දේවල්. ඊළඟට සමාජ සම්බන්ධතා මගින්. ඉන් පස්සේ දරුවා සමාජ සම්බන්ධතා ඇති කර ගන්නවා. ඒ තුලින් ප්‍රජානන සංවර්ධනයක් සිද්ධ වෙනවා කියන එක. ඒ මූලික කරුණු ටික තමයි එතනදී ගන්නෙ. ඊළඟට තියෙනවා ඉහත න්‍යායයේ එන ළමා සංවර්ධන අවධි 4න් 2ක මූලික සංවර්ධන ලක්ෂණ සැකවින් පෙන්වා දෙන්න. හරි. හැබැයි මෙතනත් අර ටිකම දන්න අර ඉන්ද්‍රිය චාලක අවධිය පූර්ව ක්‍රියාකාරී ඒ ටිකමද ඒ ටිකත් අයිති වෙනවා වගේ මෙතන. මොකද පෙන්නනවනේ එතන කියනවනේ. ඉහත න්‍යායේන ළමා සංවර්ධන අවධි 4 කියලා. ඒ 4න් දෙකක ලක්ෂණ තමයි පැහැදිලි කරන්නේ. ඊළඟට අහන්නේ. ඒකේ අර මේ මිස් තුන නෝට් එකේ තියෙනවා ඒක සර්. ඔව්. ලක්ෂණ කියලා ඒකත් තියෙනවා අපේ පොත්වලත් මනෝවිද්‍යා පොත්වල අනිවාර්යයෙන්ම තියෙනවා ඒක. එතකොට ඒකේ කොටස් දෙකක් ගැන විස්තර කරන් දෙන හැබැයි මේ පන්ති කාමරයේ යොදා ගන්න ආකාරය නෙමෙයි ඒ කාලේ තුල ළමයාගේ ප්‍රජානන සංවර්ධනය සිද්ධ වන ආකාරය.
ඒත් අර ටිකම තමයි නේද? අය 아무තු දෙයක් නෑ අපේ හාමුදුරුවෝ නේද? ඒ ප්‍රශ්නෙත්. සර් මේකෙදි දැන් අපි කතා කරපු හතරෙන් දෙකක් ගැන නේද විස්තර කරන්න ඕනේ අර ඔව් අපි හැබැයි මිස් මේ ඒක ඒ විස්තර කරනකොට ඒ පන්ති කාමරේ ඉගෙනවීම නෙමෙයි. පන්ති කාමරේ ඉගෙනවීම නෙමෙයි එතන. එතන තියෙනවා අර විදිහට කොහොමද එයාට මඟ පෙන්වන්නේ කියලානේ අපි ලියන්න ඕනේ නේද? නෑ එතන තිබුණේ අර ප්‍රජානන සංවර්ධන අවදිවල ලක්ෂණ ටිකක් තමයි එතන පැහැදිලි කරන්න තිබුණේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය චාලක අවදිය ළමයා කොහොමද ඒ ප්‍රජානන සංවර්ධනය සිද්ධ කරගන්නේ? పూర్ව ක්‍රියාකාරී චින්තන අවදිය මොනවද කරන දේවල්? පරිසරයෙන් ලැබෙන උත්තේජන මොනවද? ඒවා ගැන සාකච්ඡා. එහෙම කතා කරන්න තිබුණේ ඒක. ඒක මිස් ඒක අර මේ අර අපිට දුන්න නෝට් එකේ ඒක හැබැයි පැහැදිලිව තියෙනවා. පුළුවන් වුණොත් ඔය තියෙන්නේ හරි. ඔය ආවේ. ඕකේ තියෙනවා ඔය අවදි හතර ගැනම ඒ ලක්ෂණ ටික ඔක්කොම ලින්ක් කරලා අවදි හතර ගැනම නෑ නේද සර්? මෙතන තියෙන්නේ අවදි දෙකක් ගැන විතරයි. එතකොට සර් අපිට ඒ අවදි දෙක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. අපෙන් දෙකයිනේ සර් අහන්නේ. ඔව් දෙකයි අහන්නේ. ඔව් ඒ කියන්නේ හතර ඒ කියන්නේ නෝට් එකේ හතරක් තියෙනවා. එතකොට ඒකෙන් දෙකක් තමයි පැහැදිලි කරගන්න තියෙන්නේ මම හිතන්නේ. දරුවගේ චර්යාවේ සිදුවන වෙනස්කම් ගැන තමයි අපි පැහැදිලි කරන්න ඕනේ නේද සර්? ඔව් පැහැදිලි. එතන ප්‍රශ්නේ බලන්න ඕනේ චර්යාවයි අර ඒ මානසිකම ඒ කියන්නේ ඒවා සංවර්ධනය වන ආකාරය. ඒ උදාහරණයක් වශයෙන් අර අපි හිතමු විධිමත් ක්‍රියාකාරී අවධිය කියලා. වියුක්ත ගැටලුවද කිසියම් තාර්කික රටාවකට විසඳන්න පුළුවන්. චින්තනය වඩා විද්‍යානුකූල වෙනවා. සමාජ ගැටලු පිළිබඳ උනන්දුවක් දක්වනවා. තමන්ගේ අනන්‍යතාව ගොඩනගා ගන්න මෙන්න මේවා. එතකොට මේ විධිමත් ක්‍රියාකාරී අවධිය අපි හිතමු ඉන්ද්‍රිය චාලක අවධිය කියලා. තමා සහ වස්තුව අතර වෙනස වටහා ගන්න. එතකොට වස්තුවක නිත්‍යතාව වටහා ගන්න. එහෙම නැත්නම් වස්තුවක් සැඟ වූ විට ඒ නැති නොවන බව තේරුම් ගන්න. ප්‍රතීක ක්‍රියාවන් ආරම්භනවා කිසියම් එල්ලයක් නිෂ්ඨාවක් කරා යොමු ක්‍රියා කරනවා. මේ වගේ ලක්ෂණ ගණනාවක් තියෙන ඔය ඉන්ද්‍රිය චාලක අවධිය කියන්නේ උපතේ සිට මාස 18 සහ 24 දක්වා කාලය. ඊළඟට పూర్ව ක්‍රියාකාරී අවධිය අවුරුදු 2 ඉඳන් අවුරුදු 7 දක්වා ඒ කාලය තුල. ඔය ගෙදර ඉන්න පුංචි දරුවෙක් දිහා බලලා වුණත් අපිට ඕක අතින් තේරුම් ගන්නත් පුළුවන්. සංයුක්ත ක්‍රියාකාරී අවධිය අර අවුරුදු 7 හෝ 8 ඉඳන් 11 දක්වා කාලය. එතකොට ඒ කාලය තුල ළමයා මොනවද කරන්නේ? පරිසරයත් එක්ක කොහොමද ගැටෙන්නේ? ඒ තුල ඔහු මොනවද සංවර්ධනය කරගන්නේ? මෙන්න මේවා. පන්ති කාමරය කියන එක වෙනම එකක්. එතකොට පන්ති කාමරේ අපි දරුවගේ ඒ බුද්ධි සංවර්ධනය කොහොමද කරන්නේ කියන එක තමයි අද අපි සාකච්ඡා කරේ. අර ටික අපි කතා කරන්නේ නැත්තේ ඒ ටික හැම සටහන් වල දීලා තියෙනවා. ආයේ මම කිව්වත් ඒ ටිකම තමයි කියන්න තියෙන්නේ. අපේ මිස්ලා එක අරගෙන බැලුවත් ඒ ටිකම තමයි. Excuse me sir. ඔව්. දැන් අපිට ප්‍රායෝගික පැත්ත වැඩි වෙයි කියලානේ අපි හිතන් ඉන්නේ දැන් පේපර් එකට. ඔව් ඔව්. ඊට දැන් අර විධිමත් ක්‍රියාකාරී චින්තන අවදීදීත් දැන් සර් පැහැදිලි කරපු විදිහට අර ඒ බුද්ධි මට්ටමට ඇවිල්ලා නැති දරුවෝ ඉන්නවා කියලා තියෙනවනේ. ඔව් හරි. දැන් මේ වගේ දරුවන්ගේ බුද්ධි සංවර්ධනය වේගවත් කරන්න අපිට ගන්න ඕන ක්‍රියාමාර්ග වගේ අහන්න පුළුවන්. ඔව් එතකොට ඉතින් අපි අර දාන අර ටිකම තමයි නේද? ඉතින් ප්‍රතිපෝෂණ වැඩසටහන් දෙන්න ඕනේ. සමහර එහෙම නැත්නම් ඒ ළමයි අවදියට එනකන් අපිට ඉන්න වෙනවා. ඒ වගේ ඒවා ඊළඟට ඒ අවදියට දැන් අපි දන්නවනේ දැන් ළමයාගේ මට්ටම මොකක්ද කියලා. ඒ මට්ටමට ගැලපෙන ක්‍රියාකාරකම් තමයි ළමයාට දෙන්න ඕනේ. ඉන් එහාට අපි කොච්චර යන්න හැදුවත් හරියන්නේ නැහැ. ඉතින් ළමයාට එපා කරන එක තමයි ඉන් පස්සේ අපි කරන්නේ. හරකා කියයි, බූරුවා කියයි, මැටි ගොඩක් කියයි, මුන් වගේ මුන් ටිකක් හම්බුනේ නැහැ මගේ ජීවිත කාලෙටම කියයි. ඒක ඕවා කිය ළමයාට එපා, අපිත් එපා වෙනවා, විෂයත් එපා වෙනවා, අධ්‍යාපනයත් එපා කරනවා. ඉතින් අපි ඊට පස්සේ පටන් ගන්නවා. ඉතින් ළමයාගේ අවදිය හඳුනාගෙන ඒ ළමයාට අදාළ වෙන දේවල් අපි දිදී ඒක සංවර්ධනය කරමින් අපිට අලුත් දේවල් වලට යන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම කර ඉන්න අපිට කාල වේලාව නැති එක. ඔව් සර් දැන් අවුරුදු 18 වෙනකම්ම තියනවා කිව්වම දැන් උසස් පෙළ දරුවත් ඔතෙන්ට අදාළ වෙනවා නේද? එහෙම ඉන්නවා. ඔව් ඉන්නවා මිස්. එක්කෝ ඒ ළමයාට ඒ මට්ටමින් යන්න පුළුවන් පැතිකඩ මොනවා හරි ඒ මට්ටමේ පැතිකඩක් අපි නිර්මාණය කරන්න වෙනවා.
කියන්නේ යාගේ අර සංවර්ධනය වෙලා තියෙන වෙච්ච පැත්තකට යොමු ප්‍රමාණයට. ඔව් කරන ඔව් අවධානයකට යොමු කරන්න වගේ. ඔව්. සර් මෙහිදී මේ උපදේශනයත් වැදගත් වෙනවනේ. එහෙම වර්ධනයේ බාල වෙන මොකක් හරි ගැටලුවක් මුල් වෙනවද කියන එකත් හොයලා බලන්න වෙනවනේ ඒවත් ගුරුවරයා. හොයලා බලන්න පුළුවන්. ඔව් ඒවා හොයලා බලලා සමහර දැන් අර මිස් කිව්වේ දැන් මෙතනදී මෙව්වා අර අන්‍යෝන්‍ය වශයෙන් බැඳීමක් තියෙනවා. දැන් ඉන්ද්‍රිය චාලක අවධිය හරියට සංවර්ධනය වුණේ නැත්තම් ඕකට ඉතින් ගුරුවරයා දඬු කඳේ ගහලා හරියන්නේ නැහැනේ. නේ? එතකොට අර ඒ කාලේ ලබන්න ඕනෙව ටික ඒ ළමයාට ලැබිලා නැත්තම් මොකක් හරි සමාජමය ගැටලුවක් මොකක් හරි නිසා මොකද කරන්න කියන්නේ? එතකොට ඒවත් එක්කනේ ළමයා ටිකෙන් ටික මේ ලෝකයේ තේරුම් ගන්න. හරි. ඉතින් ඒක ගොඩ නැගිලා නැත්තම් අපි මොකද කරන්නේ? එනරස දැන් අන්න අපිට ඒවල්- ඔව්. අධීක්ෂණයට වගේ ආවාම ඉතින් කෙලින්ම කියනවනේ ළමයි මේ දැන්ට ගන්න ඕනි කියන එක. එතකොට අපිට පුළුවන් මිස් අපිට ඒ ළමයාගේ මට්ටම අපි සටහනක් දාගෙන තියාගන්න. එහෙම කරගෙන තිබ්බහම හරි. ඉස්කෝලේ දැන් පොඩි අපිට ළමයි ඔය ඔව්. කියන්නේ මේ අර සමාජ පරිසරයක් නැති ඒක ඔව්. දෙමව්පියන්ගේ වටපිටාවේ හැම එකම දුර්වල දරුවෝ තමයි දැන් අපිත් එක කීප දෙනෙක්ම ඉන්නේ. දැන් එහෙම දරුවන්ට මං ඉංග්‍රීසි විෂය උගන්වන්න ගියාම ඒ දරුවෝ ගාව සිංහල දැනුමක් නැහැ. අවබෝධ හරි. කරවන්නත් බැහැ. එතකොට ඒකට ඔව් අපි එතකොට ඔව් ඒකට තියෙන මිස් මෙහෙම දෙයක් ඒකට කරන්න තියෙන්නේ. අපි ඒ ළමයාට ඒ ළමයාගේ අපි හිතමු ඒ පන්තියේ දැන් අපි හිතමුකෝ මිස් යන්නේ 6 පන්තියට කියලා. 6 පන්තියේ මට්ටමේ සරල සාමාන්‍ය මට්ටමේ අපිට පුළුවන් ඒ ළමයින්ට පේපර් එකක් දෙන්න. පේපර් එකක් හරි මොනවා හරි ලියන්න දෙන්න. දීලා ඊට පස්සේ ළමයාගේ මට්ටම අපි බලා ගන්න. ඒක අපිට පුළුවන් ෆයිල් එකක දාලා තියාගන්න. මෙන්න ළමයා මම පන්තියට එනකොට ළමයා හිටපු මට්ටම මෙන්න. ඔන්න අපි එතන දිනෙත් දාගෙන අපි ඒක ෆයිල් එකකට දාගන්න. ඊට පස්සේ අපි හිතමු තව මාස 6කින් ආයෙත් අර කට්ටිය එනවා කියලා. එතකොට අපි ඒ දක්වා අර ළමයාගේ මට්ටම අපි හඳුනාගත්තා. ඒක සංවර්ධනය කරන්න මොනවද අපි අරගෙන තියෙන්නේ? අන්න ඒ දේවල් අපි වෙනම සටහනක් දාගෙන තිබ්බහම ඕ අදිස්සන වලට බය වෙන්න එපා. හරි? අපි වැඩ කරනවා නම් හරියට කිසිම වෙලාවක මිස් බය වෙන්න එපා. මම නම් කියන්නේ ඒකයි. එතකොට අපි ඒ වගේම කියන්න කැමති අපි අර දැන් අපිව අධීක්ෂණය කරන්න කවුරු ආවත් අපි දැන් අපි ඇත්තටම අමාරු විෂයක් ඉගෙනුවත් ලේසි විෂයක් ඉගෙනුවත් එතකොට අපේ අරමුණ වෙන්න ඕන යාළගේ පරමාර්ථය දක්වන එකම නෙමෙයි කියලායි මම හිතන්නේ. දරුවාට දැන් පසුබට දරුවෙක් නම් අපි එක අකුරක් හරි ඒ ළමයට ඉගෙන ගන්න ඒ ළමයට සමාජයෙන් ඉගෙන ගන්න වාතාවරණයක් හදන එක තමයි ගොඩක්ම වැදගත් කියලායි මම හිතන්නේ. ඔව්. වැඩේ තියෙන්නේ ඉතින් මෙහෙම අපේ අර පන්ති කාමරය තුල අපි අර ආවේදන පැත්ත එච්චර මනින්නේ නැහැනේ ඔය එන අය කවුරු. මෙහෙමයි. එතකොට අපිට මෙහෙමයි තියෙන්නේ මිස් උතන නම් මම නම් කියන්නේ මෙච්චරයි. අපේ හෘද සාක්ෂියට අනුව අපි ගන්න පඩියට අපි ණයක් වෙන්නේ මේ රටට ණයක් නැතුව, ජාතියට ණයක් නැතුව අපි උගන්වන්න ඕන එක. ඊට පස්සේ කවුරු මොනවා ඇවිල්ලත් මොනවා කිව්වත් මම නම් 7-5කටවත් ගණන් ගන්න. හරි? අපේ හෘද සාක්ෂිය දන්නවනේ. ඔය ලෝකයක් කොච්චර බැන්නත් අපිට ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ හෘද සාක්ෂිය තමන්ට බයින්නේ නැත්තම්. එච්චරයි. හරි ඒගොල්ලෝ ඕනනම් ඇවිල්ලා කෑ ගහලා කෑම ඕන දෙයක් එක. අපේ අය කටරි දෙන්නේ කියලා අපි නම් අහගෙන ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? හැබැයි අපි වැඩ කරලා දැන් ඒ නැත්තම් ඒ කියනවා ඉතින් ආයෙ හරි. දැන් අපි අර ළමයා හඳුනා ගත්තා නම් ළමයා ඉන්නේ අපි එතන ඉඳන් අපි මොකව තා මේක මෙහෙමයි මේක මැට්ටෙක් කියලා නිකන් අපි ඒ ළමයාට මොනවාම හරි දෙයක් පුළු ඒ ළමයාට ගන්න පුළුවන් විදිහට ටික ටික හරි ගන්න ඕනේ. අපි හිතමු දැන් අපි ඔය ඉහළ පන්ති වලට යනකොට ළමයෝ අකුරු බෑ. සටහන ලියා ගන්න බෑ. ඉතින් ඒ ළමයාට අපි අර මහා ගැඹුරු දේවල් දෙනවට වඩා අඩුම තරමේ ළමයාට අකුරු ටික ලියා ගන්න ඉගෙනුවත් මම නම් කියන්නේ ඒක ඉතින් එන අය තේරුම් ගන්නත් වෙනවා. ඉතින් තේරුම් ගන්න නැත්නම් ඒක ඒගොල්ලෝගේ දුර්වලතාවයක් කියලා අපිට හිත හදාගෙන ඉන්න තියෙන එච්චරයි. එහෙම දරුවෝ ඉන්නවා දැන් ඉස්කෝලේවත් එන්නේ නැහැ අඩු තරමේ. එහෙම ඉස්කෝලේ ගෙන්න ගන්නත් විකල්ප යොදන්න ඕන තියෙන අවස්ථා තියෙනවා. ඔව් ඒවත් තියෙනවා. අර සමාජ පරිසරයයි පෞල් පරිසරයයි දෙමව්පියන්ගේ හැමදේම ඉතින් බලපාලා තියෙනවා. ඒ තැන් ඔව්. පුදුම ප්‍රශ්නේ වගේ ගොඩාක් ඉතින් මිස් තියෙනවා ඇත්ත. ඒක ඔය කියන එක ඇත්ත. දැන් මොකද අර නාගරික සමාජය වගේ නෙමෙයි ඉතින් ග්‍රාමීය සමාජවල තියෙන ළමයි එන්නේ නැහැ ළමයි දේ. ඊළඟට එකක් තමයි ඉතින් මේ අර ඒක එක විෂයක තියෙන ගැටලුවකුත් නෙමෙයි. දැන් අපි හිතමු වෙන විෂයක තියෙන ගැටලුවක් නිසා ළමයා ඉස්කෝලේ එන්නේ. එතකොට අර ළමයාට
ළමයා ආසාවෙන් උනන්දුවෙන් කරන විෂයන් ටික කරගන්නත් ළමයාට ලැබෙන්නේ. එහෙම එව්වක් තියෙනවනේ. දැන් අපි මමත් පුංචි කාලේ සමහර විෂයන් වල අපි ගිහිල්ලා ඒ පීරියඩ් දෙක තියෙන දවසට අපි යන්නේ. යන්නේ නැත්නම් ඒ විෂයට තියෙන අකමැත්ත. එතකොට ඒකෙන් මොකද වෙන්නේ? අර සියලු විෂයන් ටික ළමයාට ග්‍රහණය කරගන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ඉතින් එහෙම ගැටලුත් තියෙනවා. ඉතින් සමහර වෙලාවට ළමයාට ඉතින් අර පාසල ප්‍රියජනක ස්ථානයක් කරන්න වෙනවා. ඊට පස්සේ ඉතින් අපිට කියන ඕක ඉතින් කියන්න නම් පුළුවන් කරන එකනේ තියෙන්නේ කියන අන්න ඒ ගැටලුවක් දෙනවා. නේද? එහෙමත් තියෙනවා. ඉතින් අපි මම ඒකයි කියන්නේ අපිට පුළුවන් තරම් අපි මේ දේ කරන්න. පුළුවන් තරම්. බැරි දේ මොකද කරන්නේ? පුළුවන් තරම් අපිට අපේ හිතට සැනසීමක් එන විදියට අපි යමක් කරා කියලා අපිට සැනසෙන්න පුළුවන් අපි යමක් කරන. ඉතින් අනිත් අය ඒක කරන්නේ නැත්නම් අපිට ඒ අයත් එක ගැටෙන්නත් බෑ. පරිපාලන මේ ප්‍රශ්නේ මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒවත් ඉතින් අපිට ඒවත් එක ගැටෙන්න බැන්න අපි මොකද කරන්නේ? අපි කියන්නේ අර තමන්ගේ හෘද සාක්ෂියෙන් නිදහස් වෙන්න අපි වැඩ කරා නම් එච්චරයි. අපේ හාමුදුරුවෝ ඊළඟ ප්‍රශ්නෙත් අපි බලමුද 2012. 2012 ඒක ඔව්. ළමා වර්ධනය හා සංවර්ධනය අතර වෙනස. එතකොට අපි වර්ධනය සහ සංවර්ධනය මීට පෙර කතා කරා. වර්ධනය කියන එක ප්‍රමාණාත්මකව සිද්ධ වෙනවා. වර්ධනය කියලා කිව්වේ සාරිය ඒව බලන්න පුළුවන් අපිට. අපි වෙනම වගුවක් ගහලත් මතක ඇති අපි පහුගිය දවස්වල සාකච්ඡා කරා. වර්ධනය කියන එක ප්‍රමාණාත්මකයි. සංවර්ධනය කියන එක ගුණාත්මකයි. එතකොට අපි මේ අද කතා කරේ ගුණාත්මක පැත්ත. ඒ කියන්නේ සංවර්ධන අවදි. වර්ධනය කියන එකට ඉතින් හොඳට කණ්ඩ බොණ්ඩ දෙන්න ඕනේ. එතකොට බර බලන්න පුළුවන්, උස බලන්න පුළුවන්. ඒව බලන්න ඒව තමයි වර්ධන. වර්ධනයත් අවශ්‍ය වෙනවා. ශාරීරික වර්ධන. අපි ඔය ළමයි පොඩි උන්ට නේද කවන්න එක එක ඒවා කැරට් කම්බලා කවනවා, මාමයිට් කවනවා, බිස්කට් වලට කිරි දාලා කවනවා. නේ එක එක ඔය අම්මලා කවන්නේ කොච්චර හරි ආන් ළමයාගේ වර්ධනය ඇති කරවන්න. නේද? අර කිරි පිටි වර්ග ගෙනල්ලා දෙනවා, මේවා ගෙනල්ලා දෙනවා, ඒවා පොවනවා. ගේ වටේ අවිද්‍ය කවන අන්න වර්ධනය සඳහා තමයි ඒ කරන්නේ. සංවර්ධනයට ඒව හරියන්නේ. සංවර්ධනයට අර අම්මා තාත්තගේ සෙනෙහස ආදරේ රැකවරණය ඒව සහ ඔන්න ඔය කියන අවදිවල බුද්ධිය ඒවා එහෙම ඒවා වර්ධනය වෙන්න අවශ්‍ය සාධක තමයි එතනදී අපි බලන්නේ. ඕක තමයි වර්ධනය සහ සංවර්ධනය අතර තියෙන වෙනස. ප්‍රමාණාත්මක සහ ගුණාත්මක. ඒක අපි කතා කරමු නිසායි මම එහෙම අර කෙටියෙන් කිව්වේ. ඊළඟට කියනවා ජින් පියාජේ දැක්වූ ළමා සංවර්ධන අවදි 4 සැකවින් හඳුන්වන්න ඕයි. අරකම තමයි අර ටිකම. ඉන්ද්‍රිය චාලක අවදියයි, පූර්ව ක්‍රියාකාරී අවදියයි, සංයුක්ත ක්‍රියාකාරී අවදියයි, විධිමත් ක්‍රියාකාරී අවදියයි. සැකවින් කිව්වේ කෙටියෙන් හඳුන්වන්න. මෙන්න ඉන්ද්‍රිය චාලක අවදිය මෙන්න මේ වයස මෙන්න ඒ කාලේ පොඩි උන් කරන දේවල්. පූර්ව ක්‍රියාකාරී අවදිය කියන්නේ මෙන්න මේ වයසේ. ඒ වයසේ ළමයා තුළ මෙන්න මේවා තමයි අපිට දකින්න ලැබෙන්නේ. කියලා අපි ඒ ටික විස්තර කරමු. ඒත් අර ටිකම තමයි. මම ඒකයි කිව්වේ අද පියාජේ අපිට ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. අර ඒ අවදිවල මූලික ලක්ෂණ ඒක අපේ මිස්ලා සර්ලා මේ බලන්න ආයෙසරයක් ඔය ඒ සටහන හම්බුනේ නැත්නම් හෙට දිහාට මම මේක ෆොටෝ එකක් ගහලා දාන්නම්. හරි? ඒක තියෙනවා ඉන්ද්‍රිය චාලක අවදිය ඊළඟට පූර්ව ක්‍රියාකාරී මට මතකයි මැඩම් දීපු මේ ටියුට් එකක් තිබ්බා නේද? නේද අපි හම්බුනේ? ඒක දැන් දාන්නම් සර් ගෲප් එකට අපි. හරි. ඒක එකපාරක් දැම්මා දැන් දාන්නම් අයිත්. සර් අර ජීව විද්‍යාත්මක ක්‍රියාකාරී සමාජ සම්බන්ධතාව එන්නේ ඒ ටික ඒකේ මොක ජීම් පියාජේගේ ඒක මොකකට දෙන්නේ සර්? ඒක අවධියක් වශයෙන් දෙන අවධියක් නෙමෙයි. ඒ ටික තමයි මූලික වශයෙන් පියාජේ කියන්නේ. ඒක මෙහෙම කියනවා බුද්ධිමය ක්‍රියාවලියේදී බුද්ධි සංවර්ධනයට හේතුව ඔන්න බුද්ධිමය ක්‍රියාවලියේදී බුද්ධි සංවර්ධනයට හේතු වන බලපෑම් සිදු කරන ප්‍රධාන සාධක තුනකි කියලා තමයි පියාජේ දෙන්නේ. බුද්ධිමය ක්‍රියාවලියේදී බුද්ධි සංවර්ධනයට හේතු වන බලපෑම් සිදු කරන ප්‍රධාන සාධක තුන. ඒ කියන්නේ දරුවාගේ බුද්ධිය සංවර්ධනය කරන්න හේතු වන සාධක තුනක්.
එකක් තමයි ජීව විද්‍යාත්මක පරිණතිය කියන්නේ. ඒ ජීව විද්‍යාත්මක පරිණතිය කියලා කියන්නේ සර් අපි අර උපතින්ම අරගෙන එනේවා. ඥාන වලින් අරගෙන එනේවා තියෙන. අන්න ඒවා. ඊළඟට ක්‍රියාකාරී බව. දැන් අර ආරෙන් ලැබිච්චේව තිබුණට වැඩක් නැහැ. අපි පරිසරයත් එක්ක ගැටෙන ආකාරය ගත කරන ආකාරයත් එක්ක තමයි ඊළඟ බුද්ධිය අර සංවර්ධනය වෙන්නේ. ක්‍රියාකාරී භාවයත් එක්ක. ඊළඟ එකේදී සමාජ සම්බන්ධතා මගින් අන්තර්තොරතුරු හුවමාරු. ඊට පස්සේ ළමයා සමාජ සම්බන්ධතා ඇති කරගෙන ඒ අන්තර්තොරතුරු හුවමාරු කරගන්න. ඒ තුලත් අර බුද්ධි සංවර්ධනය සිද්ධ වෙනවා. හාමුදුරුවනේ මේ ජින් පියාජේ ඉදිරිපත් කර මෙතන තියෙන ප්‍රජා සංවර්ධනය නෙමේ ප්‍රජානන සංවර්ධන න්‍යාය අනුව යම්කිසි දරුවෙකු නව පරිසර තත්ත්වයන්ට අනුවර්තනය වන ආකාරය පැහැදිලි කරන්න. ඒකත් අර ටිකම තමයි අපේ හාමුදුරුවනේ ජින් පියාජේ ඉදිරිපත් කරපු ප්‍රජානන සංවර්ධන න්‍යායන් තියෙනවනේ. මොනවද න්‍යාය අර ඉන්ද්‍රිය චාලකාවේ පූර්ව ක්‍රියා ඒ අරටම තමයි වෙනස් විදියකට හරියන්නේ. ඒක 2021 රිපීට් පේපර් එක සමහර නව පරිසර තත්වයන්ට ඒ කියන්නේ ඉන්ද්‍රිය චාලක අවධියේ හිටපු ළමයා පූර්ව ක්‍රියාකාරී අවධියට පත් වෙනකොට මොනවද කරන්නේ කොහොමද අර පරිසරයට අනුගත වෙන්නේ ඒ පූර්ව ක්‍රියාකාරී අවධිය ගත කරපු ළමයා සංයුක්ත ක්‍රියාකාරී අවධියේදී පරිසරයට අනුවර්තනය වෙන්නේ කොහොමද ඒ කියන්නේ අපි නිකන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් බලන්න චූටිම ළමෙක් ගෑනු ළමෙක් අවුරුදු 3ක වගේ එහෙම නැත්නම් 2ක 3ක වගේ ළමයි බෝනික් එක්ක අරන් සෙල්ලම් කරනවා. ඊට පස්සේ ඔය ළමයා අවුරුදු 7ක් 8ක් වෙනකොට සමහරට ඔය බෝනික්ක අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අර පුංචි කාලේ බයිස්කලයක් ඉල්ලා අඬපු ළමයා දැන් ඉල්ලන්නේ ෆෝන් එකක් නැත්නම් ලැප් එකක්. අන්න වෙනස්කම්. ඔන්න අලුත් පරිත තත්ත්වයන්ට අනුවර්තනය වන ආකාරය. එතකොට මෙන්න මේවා තමයි පැහැදිලි කරලා දෙන්න වෙන්නේ මේ ඉන්ද්‍රිය චාලක පූර්ව ක්‍රියාකාරී සහ සංයුක්ත සහ විධිමත් ක්‍රියාකාරී අවධිවල. ඒ කියන්නේ එන්න වෙනස්. නව පරිසර තත්ත්වයන් කියලා කිව්වේ ඒකයි එන්න වෙනස් වෙනවා. දැන් අපිත් එහෙමනේ. නේද? අපේ ජීවිතයෙන් බලන්නකො අපි කොහොමද උනේ කියලා පුංචි කාලේ. තේරෙන සාමාන්‍ය වයසේ බලන්න අපි ඒ කාලේ ප්‍රිය කරේ මොනවද? අපි කැමති මොනවටද? ඉන් පස්සේ ටික කාලයක් යනකොට ආයෙක වෙනස් වෙච්ච. එහෙම තමයි පරිසර තත්ත්වයන් එක්ක වෙනස් වෙගෙන යනවා ඉතින්. එතකොට මේ පරිසර තත්ත්වයන් කියලා මෙන්න මේ අවදි. ඉන්ද්‍රිය චාලක අවදියයි, පූර්ව ක්‍රියාකාරී අවදියයි, සංයුක්ත ක්‍රියාකාරී අවදියයි, විධිමත් ක්‍රියාකාරී අවදිය. ඔන්න ඔය අවදිවලදී ඒවා වෙනස් වෙවි යනවා. අර කරුණු ටිකම තමයි. සංයුක්ත ක්‍රියාකාරී ඔව් ක්‍රියාකාරී අවධිය. අපේ හැමදෙන එතකොට පියාජි ඉවරද ඔය ප්‍රශ්න වලින්? සර් බලමු තව අවුරුදු වල තියෙනවා මේ පියාජීගේ ස්කීමා සමග්‍රහණය ප්‍රතියෝජනය ඒවනම් මට නම් ප්‍රශ්නවලදී නම් අහුනේ නැහැ. ඒවා අපි ඒ කාරණා ටික වෙනම මාතෘකාවක් යටතේ කතා කරන්න වෙනවා. ඒවා ටිකක් සංකීර්ණ ගැටලු ටිකක් ඒ සංකීර්ණයි ටිකක් ඒවා අපි ස්කීමා ගැනයි සමග්‍රහණය ගැනයි නම් ඊයේ කතා කරා. ස්කීමාවක් කියලා කියන එක සරලව ගත්තොත් මෙහෙමයි මිස්. ඒක මනෝ රටාවක්. මනෝ රටාවක් කියලා තියෙන්නේ මනස තුල ගොඩ නැගෙන දෙයක්. ළමයා ඒක යම් දේවල් හඳුනාගෙන මනස තුල ඇති කරගන්න දෙයක් ස්කීමාවක් කියලා කියන්නේ. ඊළඟට අර සමග්‍රහණය කියලා කිව්වේ දැන් උදාහරණයක් වශයෙන් මවගෙන් කිරි උරා බොන දරුවා ඉන් පස්සේ සූප්පුවට සමග්‍රහණය වෙනවා.
සතෙක් දැක්කහම අපි හිතමුකෝ බල්ලෙක් දැක්කයි කියලා බල්ලෙක් දැකලා බල්ලා ස්කිමාවක් ඇති කරගන්නවා මනස තුල. මේ බල්ලා කියලා එහෙම මනෝ රටාවක් ඇති කරගන්න. අපි හිතමු ගෙදර බල්ලාගෙන් තමයි ඒක ඇති කරගන්නේ. හැබැයි ළමයා එළියේ කොහේ හරි ඇවිදිනකොට තව බල්ලෙක් දකින්න. ඒ බල්ලා දැක්කහම ළමයාට තන් තේරුම් ගන්න පුළුවන් වෙනවා මේත් ඉන්නේ බල්ලෙක් කියලා. අර ගෙදර බල්ලක් දැකලා තියෙනවා ඒකෙන් ස්කිමාවක් හැදිලා තියෙනවා. එළියේ බල්ලෙක් දකින්නකොට ළමයා මේ අර වගේ බල්ලෙක්. හැබැයි අර බල්ලම නෙමෙයි. අන්න ඕක තමයි සමග්‍රහණය කරගන්නවා කියලා කියන්නේ. ඒව ගැන මුකුත් අහලා තිබුණේ. ඒ හින්දා මම ඒ පැත්තට එච්චර යොමුුනේත් නැහැ. අපි හැබැයි අර ඊයේ ටිකක් ඒක විස්තර කරා පොඩ්ඩක් ඒ කාරණා දෙක විතරක්. ඔන්න ඔය ටික තමයි සර් ඇවිල්ලා තියෙන්නේ අවුරුදු ඔක්කොම. ඇවිල්ලා තියෙන්නේ නේද? මේ දක්වාම ප්‍රශ්න තමයි කරක්කාරකව හැම පැත්තටම ඇවිල්ලා තියෙන්නේ. මෙන්න සර් ස්කිමා එකට සම්බන්ධ තියෙන ප්‍රසන්ටේෂන් එක. ඔව් බලන්නකෝ. LMS එකට දාලා තිබ්බස. පෙන්නන්නකෝ අපේ මිස්ලට එක පොඩ්ඩක් බලාගන්න. මේ දෙන්නේ මනස් රටා කියලා මම අලුත් උපන් දරුවා යම් යම් ප්‍රතීක දක්වයි. හැඬීම්, කට ඇරීම, ස්පී ඇලීම, අතපය සෙම. මෙම ප්‍රතික බාහිර උත්තේජක නිසා ක්‍රියාත්මක වේ. කිසියම් උත්තේජනයකට ප්‍රතික්‍රියාවක් දැක්වීමේදී නව දැනුමක් මනසේ ආරම්භයි. ඔන්න ඔය මනසේ ආරම්භන මේ නව දැනුමට තමයි අපි ස්කිමාවක් කියලා කියන්නේ. ස්කිමා කියලා කියන්නේ ඕක. ඕක මිස් තවදුරටත් තේරුම් ගන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ අවුරුදු එකහමාරක දෙකක ළමයි අවුරුදු එකහමාරක විතර ළමයි කියලා හිතන්නකෝ. කිරි බොන්න ඕන වුණාම මේ අම්මගේ ඇඟිල්ලක් අරන් කටේ දාගෙන උරන්නේ. ළමයා දන්නවා. ළමයාගේ මනස තුල හැදිලා තියෙනවා කිරි කොහෙද තියෙන්නේ කියන එක ළමයා තුල හැදිලා තියෙනවා. අන්න ඒක ඒ මන මේක ඒ මනෝ මේ මනෝමය රටා තමයි ඔය ස්කිමා කියලා කියන්නේ. යමක් අර හඳුනා ගැනීම. ප්‍රතික්‍රියා දක්වනකොට හඳුනා ගන්නවා. ඒ මනෝ රටාවලට කියනවා ස්කිමා කියලා. අපේ හාමුදුරනේ අපි මොකටද ඊළඟට යන්නේ? පෞරුෂයට යම්ද? ඔව් ඒ කොටස කරමුනේ සර්. පෞරුෂයට යමුනේ. තව මෙහෙමයි. ඒ ස්කිමා ගැන ඒ සමග්‍රහණය කියව ගන්න අවශ්‍ය අපේ මිස් කෙනෙකුට සර් කෙනෙකුට හෙට අපි ඒ ටිකක් ඔය පොතක තියෙන ටිකක් අපි ෆොටෝ ගහලා දාන්න. එතකොට තව ටිකක් ඒවා බලන්නකෝ. ඊළඟට අපේ හාමුදුරුවනේ අපේ මිස්ලා සර්ලා අපි කතා කරන්න යන්නේ පෞරුෂය සහ පෞරුෂ සංවර්ධන න්‍යායන් පිළිබඳ. දේශනය කරන්න නෙමෙයි මේ දේශන අපි අහලා තියෙනවා. දැන් ඉතින් මේ දේව වගේ අපි විභාගයට අහන දේවල් තමයි අපි අවධානය යොමු කරන්න වෙන්නේ. අපේ හාමුදුරුවනේ මේ කාල වේලාව නම් ටිකක් ඉක්මලා ගිහිල්ලා තියෙනවා නේද අද? මේ රෙකෝඩ් අයින් කරන්න ඕක මලකිලියක් වෙන්න යන්නේ දැන්. නෑ එහෙම එකක් නෑ අඳුර. උෆ් මේ ඒවා මේ එළියට දාන්නේ රෙකෝඩ් කරලා පස්සේ ආමු. මිස් දාමු අපිට රස විඳින්න. බෑ රස විඳින්න ඕනේ සුසන්ත සර්. ඔව් මෙතනදී මේ කියවෙන්නේ දැන් අපේ තියෙනවනේ මිනිස් ජීවිතේ එහෙම නැත්නම් මානවයා තුළ තියෙනනේ ප්‍රේමය කියන එක. ඒතකොට ප්‍රේමයේ අවසානට අපි බලාපොරොත්තු වෙන්නේ විවාහය කියන එක. හැබැයි මේ විවාහය කියන තැනට එනකන් අපිට නොයෙක් ප්‍රශ්න තියෙනවා පෙම්වතුන්ට. නොයෙක් ආකාරයේ කුල ආර්ථික ප්‍රශ්න, කුලමල ප්‍රශ්න,
ඊළඟට ඔය වගේ නොයෙක් ආකාර දේවල්. ඊට පස්සේ කොහොම හරි ඔය සියලු බාධක බිඳගෙන දෙන්නා විවාහ ජීවිතයට එළඹෙනවා. එතකොට මේ විවාහ ජීවිතයට එළඹුණාම ඇතිවන මේ මානසික තත්ත්වය, ඒ සතුට තමයි මේ ගීතයෙන් ප්‍රකාශ වෙලා තියෙන්නේ. හරි? ඕක තමයි ගීතය ගැන කෙටියෙන් අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මේ කාලය තුල ඔවුන් දෙන්නා ගත කරපු ඒ අනුවේදනීය භාවයේ ඒ කියන්නේ විවාහ වෙන්න කලින් මෙහෙමයි. සමහර තැන් තියෙන එහෙම මුකුත් කිසිම ගැටලුවක් නැහැ. දෙපාර්ශවෙම එකඟ වෙනවා විවාහ වෙන්න. සමහර ඒවා එහෙම නැහැ. සමහර ඒවා නොයේ කැලහැප්පිලි ගැටුම් මැද ප්‍රශ්න මැද තමයි ඒ දේ වෙන්නේ. එතකොට එතන තමයි මේ ඒ අතීතයේ මතක් කරමින් කියන ගීතයක් මේ. කඳුළු කතාවේ නිමක් දුටුවදා සිහින ලතාවේ මලක් පිපුණදා කඳුළු කතාවේ නිමක් දුටුවදා සිහින ලතාවේ මලක් පිපුණදා සතුටු ගඟක් ගැලුවා හදට හදක් බැඳුනා ආසිරි චාමර පවන් සැලේ සෝදුක් සංකා සෙමින් මැකේ ආසිරි චාමර පවන් සැලේ සෝදුක් සංකා සෙමින් මැකේ දෙක්ගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ අපේම ලොව අප තනි වූවේ කඳුළු කතාවේ නිමක් දුටුවදා සිහින ලතාවේ මලක් පිපුණුදා සතුටු ගඟක් ගැලුවා හදට හදක් බැඳුනා සුසුමක පාකර හසුන් යවා දෙතැනක තනිවේ හඬා දොඩා සුසුමක පාකර හසුන් යවා දෙතැනක තනිවේ හඬා දොඩා ගෙවූ අතීතෙන් අපි සමුගන්නෙමු අලුත් ලොව කරන් කිරුළු දරා කඳුළු කතාවේ නිමක් දුටුවදා සිහින ලතාවේ මලක් පිපුණුදා සතුටු ගඟක් ගැලුවා හදට හදක් බැඳුනා